අපි පොදු කාර්ය පිරිවැය කොටස කරන්නේ ඒක අපිට තියෙන්නේ 10 වෙනි එකද නේ 14 නේද අන්තිම පොඩ්ඩක් දාන්න බලන්න කරන්න තියෙන 13ද අභ්‍යාසංග කීයක් තියෙන කියලා 14 14 එක රෝල් කරන්නේ පොදු කාර්ය පිරිවැය පාඩමේ 14 වෙනි අභ්‍යාසය හරි බලන්න එකේ සපත්තු නිෂ්පාදනයේ නියුතු ඩෙල්වින් සමාගමට නිෂ්පාද දෙපාර්තමේන්තු දෙකක් සහ නඩත්තු කටයුතු සඳහා සේවා දෙපාර්තමේන්තුවක් ඇත. ඒකක 5000ක ක්‍රියාකාරී මට්ටමේදී ඉදිරි වර්ෂ සඳහා අයවැයගත් තොරතුරු. 5000ක් නිෂ්පාදනය කරන අවස්ථාවක පොදු කාර්ය තොරතුරු දීලා තියෙනවා. වක්‍ර වේදන් ටික දීලා තියෙනවා. ඒතර වක්‍ර වැටුප් සහ යන්ත්‍රශ ඒ මධ්‍යස්ථාන යන ප්‍රමාණය පැහැදිලිව දීලා තියෙනවානේ. ප්‍රතිපාදන නැත්නම් ඍජු පදනමින් ගන්න පුළුවන්. කුලිය ආරක්ෂක ගාස්තු විදුලිය ඒ ටික බෙදන්න. පදනම් ටිකත් එක කොටේමයි දීලා තියෙන්නේ. අතිරේක තොරතුරු නඩත්තු දෙපාර්තමේන්තුවේ මුළු පොදු කාර්ය පිරිවැය නිෂ්පාද දෙපාර්තමේන්තුව අතර A සහ B අතර පිළිවෙලින් 5-3 අනුපාතය. ඒ කියන්නේ ද්විතීයික විභාජනනේ. A නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අන්තපැයද B නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ශ්‍රමපැයද පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය සඳහා යොදා ගැනේ. සපත් යුගලයක් නිෂ්පාදනය කිරීමට නිෂ්පාදන දෙපාර්තමේන්තු A සහ B හි පිළිවෙලින් පැය 5ක් සහ පැය 3ක් ගත කරයි. එතන එක සපත්තු යුගලයක් සඳහා ඍජු පිරිවැය අමුද්‍රව්‍ය සහ ශ්‍රමය ප්‍රාථමික පිරිවැය ටික දීලා තියෙනවානේ. නිෂ්පාදන පොදු කාර්යයක් දීලා තියෙනවා. ඒකේ විචල්්‍ය ටික වෙනම ඒකකයක් සම්බන්ධ දීලා තියෙනවා. ස්ථාවර සම්පූර්ණයෙන් දීලා තියෙනවා. විභාජන පදනම නම් කරමින් පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව එක් නිෂ්පාදන දෙපාර්තමේන්තු සඳහා පොදු කාර්ය පිරිවැය අන්තර්ගත අනුපාත සපත්තු යුගලයක නිෂ්පාදන පිරිවැය ක්‍රියාකාරී මට්ටම 5000 දී මුළු පිරිවැය හරි ඒ ඉස්සල විභාජන පත්‍රිකාව කොහොමද හදන්න එපේ අයිතමය විභාජන පදනම එකතුව මම දාන්න නැතුව දාන්නේ නිෂ්පාදනාංශ දෙකක් දාන්න සේවාංශ එකක් දාන්න මේක නම් කරන්න පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව අයිතමය විභාජන පදනම නිෂ්පාදන මධ්‍යස්ථාන A සහ B සේවා අංශයක් නඩත්තු අංශනේ සේවා නඩත්තු අංශය නඩත්තු අංශය නඩත්තු අංශය අර ටික තමයි හදන්න ඕනේ එකතුව తీරු මම දැම්මේ නැතුව දැම්මේ හරි එහෙනම් බෙදාගෙන යන්නේ වක්‍ර වැටෝ දීලා තියෙනවා නේද? එතන ඍජු නැත්නම් ප්‍රතිපාදන කිව්වත් කමන්නේ. නැත්නම් වෙන් කිරීම කිව්වත් කමන්නේ. ඍජු ප්‍රතිපාදන නැත්නම් වෙන් කිරීම. දහස් වලින් හදන්නේ. දහස් වලින් හදන්නේ. 46 13 16 යන්ත්‍රශාත් එහෙමයි. ඒකත් ඍජු දීලා තියෙනවා ප්‍රතිපාදන පදනමින් 20 10 හරිද කොළිය බෙදන්න බිම් ප්‍රමාණය කොළිය භූමි ප්‍රමාණය හොඳයිනේ භූමි ප්‍රමාණය කුඩාම අනුපාතය හදාගන්න 3800ට 3600ට 1600
හතරක් හිත දැන් හතරක් හතරයි හතරක් 9යි හතරක් යන්නේ දෙවරක් 8 දෙවරක් 18 දෙවරක් 19 ඔය වලට කුඩා වෙන්නේ නැහැ වගේ නේ. ඒක 19ට 18ට 8 19ට 18ට 8 බිම් ප්‍රමාණයේ කුඩාම අනුපාතය. එකතුවක් හැට ගත්තොත් 37යි 45යි නේ. 45යි. ඔය කුලිය බෙදනවට කොහොමද එතකොට? අපිට කුලිය බෙදන්න තියෙන්නේ 90ක් නේ. දෙකයි. එක කොටසක් දෙකයි වෙන්නේ. එක කොටසක් දෙකයි. එතන දෙක වැඩි කිරීම 19 38යි කියලා ගන්න. 38යි දෙවරක් 18 36යි දෙවරක් 8 16යි. මේ ටිකම යාවෙන් තියෙන්නේ. 6 12යි 20යි 5යි 8යි 9යි 90 බෙදුණා හරියට නේ. ඔබ ගන්න. එතන මේ විදිහට කුඩාම අනුපාතය අරන් අනුපාතල එකතුව කියද 45යි. මේ ටික එකතුව 45ක් ඇවිල්ලා තියෙනවා. බෙදන්න තියෙන අපිට 90යි නේද? 90 45යි මෙතන 2යි. දෙවරක් 19 38යි දෙවරක් 18 36යි දෙවරක් 8 16යි කියලා ගන්න. ඊළඟට අපි යනවා පොඩි ආරක්ෂක ගාස්තු. ආරක්ෂක ගාස්තු. ඒක තියෙනවා හොඳම එකක් ආරක්ෂක සේවකයන් සංඛ්‍යාව කියලා නේ. ඒක දාන්න. ආරක්ෂක සේවකයන් ගන්න. ආරක්ෂක සේවකයන් ගණනේ කුඩාම අනුපාතය බලමු. 7 7 1 ඊට වඩා කුඩා වෙන්නේ නැහැ. 7 7 1 7ට 7ට 1. ඒ කියන්නේ එකතුව 15 බෙදන්න තියෙන්නේ. 7යි 14යි 15යි. එහෙනම් බලන්නකෝ ආරක්ෂක ගාස්තු බෙදන්න තියෙන්නේ 45ක් එකතුව තියෙන්නේ. 45 බෙදනවා 15 3යි 3යි. 3 වරක් 7 21 3 වරක් 7 21 3 වරක් 1 3. ඔබ බෙදන්න. ඊළඟට අපි යනවා විදුලිය. විදුලිය බෙදන්න. කිලෝවොට් පැය වගේ තියෙනවද? තියෙනවනේ. කිලෝවොට් පැය තියෙනවා. කිලෝවොට් පැය. කිලෝවොට් පැය වල කුඩාම අනුපාතය බිංදු දෙකක් කපලා දාන්න. 10 5 එක ඊට වඩා කුඩා වෙන්නේ නැති. 10ට 5ට 1. බිංදු දෙක දෙක කපන්න. 10 5 එක ඊට වඩා කුඩා වෙන්නේ නැහැ ඒකනේ. 10 5 1. ඒතර එකතුව 16යි. එකතුව 16 කීයද තියෙන බෙදන්න? 80ක් බෙදනවනේ 16. 16ක් 80ට 5යි නේ. 5යි. 5 වරක් 10 ගන්න, 5 වරක් 5 ගන්න, 5 වරක් 1 ගන්න. 80ක් යනවා. හරිනේ? එච්චරයිනේ. හරි එතකොට අපි ඊළඟ පදනම් ටිකට තියෙන්නේ එච්චරයි බෙදන්න පුළුවන් නේ. දැන් ප්‍රාථමික විභාජන උතනින් අවසන් කරන්න. 8යි 14යි 15යි 5යි 7යි 10යි 12යි 17යි 25යි 6 9 10යි 15යි 2යි 3යි 6යි 8යි 10යි 6 12යි 15යි 20යි 3යි 4යි 175යි 105යි 40යි කියලා එන්නේ. දැන් අපි සේවා පිරිය නැවත බෙදමුනේ. ඒකට පදනමක් කියවන්නේ 5 3 අනුපාතය. එතන දැන් නඩත්තු සේවා පිරිය බෙදීම. නඩත්තු සේවා පිරිවැය බෙදීම. නඩත්තු සේවා පිරිය බෙදන්න කියන්නේ විශේෂ අනුපාතයක් අතිරේක තොරතුරු එකේ දීලා තියෙනවා. බලන්න නඩත්තු දෙපාර්තමේන්තුවේ මුළු පොදු කාර්ය නිෂ්පාදන දෙපාර්තමේන්තුව අතර 5 3 අනුපාතෙට බෙදන්න. 5 3 අනුපාත. ඒකදී අනුපාතම ගන්න තියෙන්නේ 5 3 කියලා. 8ෙන් බෙදන්න මේක. ඒකත් හොඳටම බෙදනවා. දැන් 40 8ෙන් බෙදුවා කියන්නේ 5යි 5 වරක් 5 25යි 5 වරක් 3 15යි කියලා ගන්න. 5යි 10යි 8යි 10යි 200යි 10 වලින් 120 මේක බිඳුවක් වෙනවා. ඔන්න ද්විතීයික විභාජනයේ සහිතව පොදු කාර්ය විභාජන පත්‍රිකාව.
දැන් අන්තර්ගාන අනුපාත හොයමුනේ. ඔව් අංක දෙකෙන් අහන්නේ එක් එක් නිෂ්පාදන දෙපාර්තමේන්තු සඳහා පොදු කාර්ය පිළ අන්තර්ගාන අනුපාත. හරි. දැන් අන්තර්ගාන අනුපාත හොයන්න මොකද්ද පදනම ගන්න කියන්නේ? පදනම් දෙකක් තියෙනවානේ. නිෂ්පාදන A දෙපාර්තමේන්තු යන්ත්‍රපැය B දෙපාර්තමේන්තු ශ්‍රමපැයනේ. එහෙනම් වෙන වෙනම හදන්න. අන්තර්ගාන අනුපාත. අනිවාර්ය සූත්‍ර ලියන්න. ඒ අංශය. අන්තර්ගාන අනුපාතය මොකද පදනම යන්ත්‍රපැය. යන්ත්‍රපැය පදනම මත. ඇස්සමේන්තුගත මුළු පොදු කාර්ය ඇස්සමේන්තුගත මුළු පොදු කාර්ය උත්තර 20යි. දාලා තියෙනවා හොඳයි. ඇස්සමේන්තුගත මුළු පොදු කාර්ය ඇස්සමේන්තුගත අපිට කියන්නේ යන්ත්‍රපැය ගන්න. යන්ත්‍රපැය. විතර දහස් වලින්ම හදන්නේ 200යි. ඒ කියන අංශය ඇස්සමේන්තුගත මුළු පොදු කාර්ය. හරි. එතකොට ඒකෙන් බෙදමු ඇස්සමේන්තුගත යන්ත්‍රපැය මේක දාලා ඇති. අර විස්තරයක් තුළ තියෙනවා යන්ත්‍රපැය 10000ක් තියෙන ඒවල. යන්ත්‍රපැය 10000. ඒ කියන්නේ 10යි. දහස් වලින් ආවෙන උත්තරේ රුපියල් 20යි යන්ත්‍රපැය. ඒකෙන් නිෂ්පාදනාංශේ භාණ්ඩයක් හදද්දී යන්ත්‍රපැයකට පොදු කාර්ය වැය වෙනවා රුපියල් 20ක් කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. හරි B වල වෙනම හදන්න සූත්‍ර ලියන්න මේ වගේ. B වල අන්තර්ගහන අනුපාතය. අපුරු 20ක් හම්බ වෙන ගානක්ද මේ? අන්තර්ගහන අනුපාතය. හරි. ඒකේ පදනමත් වෙනස් නේ මේකෙම හදන්න බෑ. ඇස්සමේන්තුගත මුළු පොදු කාර්යය. ඒ කම්මැලිකමට සූත්‍ර ලියන්න නැතුව ආදේශ කරන්න එපා. මේක ලකුණු දෙන්නේ නැහැ. සූත්‍රයට එක ලකුණයි උත්තරේ 10 කියලා දාන්න හොඳයි. සූත්‍රයට එක ලකුණයි ආදේශයට එක ලකුණයි. උත්තරේට ලකුණු නැහැ සමහර ලාවට. ඒ නිසා අනිවාර්යෙන් සූත්‍රයේ සහ ආදේශය ලියලා පෙන්නන්න ඕනේ. ඇස්සමේන්තුගත B එකේ වෙනස් අනුපාතය ශ්‍රමපැය. ශ්‍රමපැය වලට අන්තර්ගහන අනුපාත ගන්න. ශ්‍රමපැය. එහෙනම් මෙන්න 120යි ශ්‍රමපැය වලත් ගන්න දහස් වලින් ශ්‍රමපැය B වල තියෙන්නේ 12යි හරියටනේ. දහස් වලින් 12. හොඳටම කැපෙන නැත්තම් දීලා තියෙනවා. ශ්‍රමපැයකට ඔච්චරයි. ඔනවදී බලන්න ලකුණු 4ක් ගන්න පුළුවන් ඒ දෙකට. ලකුණු 4ක් බොහෝ වෙලාවට හම්බ වෙනවා. ලකුණු 4ක්. හරි එහෙනම් එතන එහාට අපි යන් අන්තර්ගාන අනුපාත හතරයි සපත්‍ය යුගලයක නිෂ්පාදන පිරිවැය. මෙතනින් හදන්නම් මකලා. සපත්‍ය යුගලයක නිෂ්පාදන පිරිවැය අපිට ප්‍රාථමික පිරිවැය දක්වා තොරතුරු දීලා තියෙනවා නේ. ඒ ටික ගන්නකො ඉස්සර. අංක පැහැදිලිවක් දාන්න. සපත්‍ය යුගලයක නිෂ්පාදන පිරිවැය. දැන් සපත්‍ය යුගලයකට අමුද්‍රව්‍ය දම්ගාමුනේ. අමුද්‍රව්‍ය 30යි. ඊළාට මේ ඍජු අමුද්‍රව්‍ය ඍජු ශ්‍රමය 30යි. මේක නම් ප්‍රාථමික පිරිවැය කියලා ලියන්න පුළුවන් නේ. ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය රුපියල් 50යි නේ. ඊළාට මේකට නිෂ්පාදන පොදු කාර්ය එකතු කරා. නිෂ්පාදන පොදු කාර්ය. නිෂ්පාදන පොදු කාර්ය කොච්චරද දන්න බලන්න A වල සහ B වල දීලා තියෙන A වල පැය 5ක් මේ බාන්නේ හදනවා. පැය 5. පැයකට අපිට ගියේ නිෂ්පාදන මධ්‍යස්ථාන රුපියල් 20යි නේ. පැයකට 20 නම් පැය 5කට එතනින් පොදු කාර්ය වෙනවා 100ක්. B කියන නිෂ්පාදනාංශයේ මේ බාන්නේ හදනවා පැය 3ක් කියලා. අතිරේක තොරතුරු 3ෙන් බලා ගන්න. පැය 3යි පැයකට අපි රුපියල් 10යි ආවෙන්නේ. මුළු පොදු කාර්ය 30යි. එච්චරයි. 180. සපත්‍ය යුගලයක නිෂ්පාදන පිරිවැය. ඒකක නිෂ්පාදන පිරිවැය. හරිනේ?
අර ඊළඟ කොටස හදන්න පොඩක් මම පොඩක් කැමරාව පොඩක් අවුල් වුණා පොඩ්ඩක් හදන්න ඊළඟ ඊළඟ හදන්න පොඩ්ඩක් මේක හදාගන්න එතකොට අපි හදාගෙන ගියේ සපත්තු ගලයක නිෂ්පාදන පිළිමය ආවා 180ක් නේ. ඊළඟට ක්‍රියාකාරී මට්ටම් 5000 දී මුළු පිළිමය. ක්‍රියාකාරී මට්ටම් 5000 දී මුළු පිළිමය හදාගන්න. දැන් මුළු පිළිවෙලට නිෂ්පාදන නොවන පිළිවෙල දෙකමයි තියෙනවානේ. දැන් 5000ට අදාළව නිසා ඔක්කොම 5000න් වැඩි කරන්න වෙනවා. ඉස්සරව ගන්නකො අපි මෙතනින් පටන් ගමු. නිෂ්පාදන පිළිවෙල. ඒකක 5000ට අදාළව. ඒතර ඒකක නිෂ්පාදන පිළිවෙල 180 නම් 5000ට කීයද කියලා බලන්න. 1 2 3 4 1 2 3 4 18 90යි. ලක්ෂ 9. 11,30,000 කියලා අවසන් උත්තරේ බලන්න. අද මේකට එකතු කරන්න නිෂ්පාදන නොවන පොදුකාරණි. නිෂ්පාදන නොවන. ඒකේ වර්ග දෙකක් තියලා තියෙනවා. විචල්්‍ය. ඒ විචල්්‍ය ඒකකයකට 25 එක වෙනස් වෙනව නේද? රුපියල් 25 5000න් වැඩි කරලා ගන්න එතනදී. 0.375 25 සරප්පා 125 එතන 1,25,000ක් වෙනවා ස්ථාවර සම්පූර්ණයෙන් 5000ටම දීලා තියෙන්නේ මේක උඩිනුත් දීලා තියෙන 5000යි හදන්නේ කියලානේ 5000යි හදන්නේ සම්පූර්ණ නිෂ්පාදනය එතන මුළු ස්ථාවර පිරිවැය 1,50,000යි මෙන්න මෙහෙම ගත්තා නම් හරි 5යි 10යි 3යි 9යි 10යි 11යි 11,30,000 හොඳයි. ඒ උත්තරේ හරිනේ. 11,30,000ක් ගන්න ක්‍රියාකාරී මට්ටම් 5000 දී මුළු පිරිවැය. ඒක උත්තරේ. හරි ඔක විභාග ගානක් පෙරදුදේ 2016 කියලා දාගන්න 2016 මාලස්ත්‍රි අභ්‍යාසයට අපි යන් දැන් මේවා ගන්නොත් අපි කීපයක් හැදුවා අභ්‍යාසාංක 15 බලන්න පහතින් දැක්වෙන්නේ දමිත් නිෂ්පාදන සමාගමට අදාළව තොරතුරුයි නිෂ්පාදන ආයතන දෙකක් පවතින අතර එක් සේවා ආයතනයක් ද ඇත ඒ ආපන ශාලාවනේ සේවාංශ ආපන ශාලාව හරි එතකොට මූලික පොදු කාර්ය දීලා තියෙනවා සේවාංශයේ පොදු කාර්ය යලි විභාජනයකුත් දීලා තියෙනවා 1,50,000 1,50,000 ආදී වශයෙන් බෙදලා තියෙනවානේ. එතන අපිට අන්තර්ගහන අනුපාත පහ හදලා දීලා තියෙනවා. දැන් නිෂ්පාදන එකාංශයේ සමපෑයකට රුපියල් 22යි. හරි එතන මුළු පොදු කාර්ය 4,40,000ක් ඇවිල්ලා තියෙන්නේ. ඒක සමපෑය 20000න් බෙදලා තමයි
රුපියල් 22ක් කියලා තියෙනවා. හරියට වෙනවන්නේ. හරි. නිෂ්පාදන දෙකාංශය බලන්න. මුළු පොදු කාර්ය 2,90,000යි. දැන් ශ්‍රම පැයකට කියලා අන්තර්ගතපාත 2.90ක් හදලා තියෙන්නේ. 2.9 කියන 2.90ක්. එතන පොඩ්ඩක් 10,000න් බෙදුවොත් ඒක එන්නේ නැහැ නේද? ඉතින් දාගන්න වේද? බලන්න කොට. 2,90,000 මුළු පොදු කාර්ය 10,000න් බෙදුවොත් එන්නේ රුපියල් 29 නේද? එහෙනම් මෙතන තව බිඳුවක් ගානේ දාගන්න. ශ්‍රම පැය ගාන 10,000 ලක්ෂයක් කියලා හදාගන්න. ලක්ෂයක් කියලා දාගමු මේක. එතකොට 2.90 වෙනවා දැන් මේ තියෙන උත්තරේ හරියන්නේ ඉපේ. තියෙන උත්තරේ හරියන්න ඕන. රයිට් ඊළඟට කියනවා ආයතන නිපදවන නිෂ්පාදන ඒකකයක පිරිවැය පහත පරිදි ගණනය කර ඇත. ප්‍රාථමික පිරිවැය දීලා තියෙනවා. පොදු කාර්ය නිෂ්පාදන එකාංශයේ පැය දෙකක් වැඩ කරනවා. බාහිර නිෂ්පාදනය කරනවා පැයකට 22 ගානේ 44ක් ඇවිල්ලා තියෙනවා. නිෂ්පාදන දෙකාංශෙත් එහෙමයි. පැය 5ක් මේ භාණ්ඩය හදනවා. පැයකට 2.90 ගානේ ගිහිල්ලා තියෙනවා. 2.90 ගානේ. ඔව් හදාගන්න කිව්වේ අර ශ්‍රම පැය ගාන තියෙනවනේ chart එකේ. ශ්‍රම පැය ගාන නිෂ්පාදන එකාංශ 20000ක් තියෙනවා. නිෂ්පාදන දෙකාංශේ 10,000ක් තව බිඳුවක් එකතු කරගන්න. එතන ලක්ෂයක් කියලා හදාගන්න ඉතුරු හරියි. එතන මේ තියෙන උත්තරයට යන්න බෑ නේද? 2.90ක් කියලා ශ්‍රම පැයකට පොදු කාර්ය අන්තර්ගත පද දීලා තියෙනවා. 2,90,000 මේ 10,000න් බෙදුවොත් එන්නේ 29. 2.90ක් වෙන්න නම් ලක්ෂයක් වෙන්න ඕනේ. 1 2 3 4 5 1000 පිටේ. එතන ලක්ෂයක් කියලා හදාගමු. නිෂ්පාදන දෙකාංශයේ ශ්‍රම පැය ගන්න. ඊළඟට පහත තොරතුරු සපය ඇත. විදුලිය කිලෝවොට් පැය, භූමි ප්‍රමාණය වර්ග මීටර, සේවක සංඛ්‍යාව. ඉහත පොදු කාර්ය පිළිවෙල විභාජනයේ පහත වැරදි සිදු වී ඇත. අනේ වැරදි ටික හදන්න නැති දැන්. විදුලි වියදම 60,000 විභාජනය කරත්තේ භූමි ප්‍රමාණය මත. දැන් මෙච්චර හොඳ පදනමක් තියදී විදුලිය කිලෝවොට් පැය බෙදලා තියෙන්නේ භූමියේ වර්ගඵලය යනුනේ. එහෙනම් ඒක අපි අඩු කරලා අලුත් එකකට බෙදමුනේ. එතන හරි. වක්‍ර සේවක වියදම් 1,70,000 සැලකිල්ලට ගෙන නැත්නම් ඒක සම්පූර්ණයෙන් බෙදන්න ඕනේ. ඉහත වැරදි නිවැරදිකෙන් පසු ඒක පිරිවැය. පෙරවැඩ පැහැදිලිව දක්වන්න. ඒක පෙරවැඩ වලට තමයි ලකුණු වැඩියෙන් මේකේ හම්බෙන්නේ. right. එහෙනම් පොදු කාර්ය විභාජන ගොඩාක් ප්‍රොපර්ටි පොඩියට හදාගන්න. විභාජන පදනම පුදා ගන්න ඕනේ. අයි තමයි විභාජන පදනම. නිෂ්පාදනාංශ 2යි සේවාංශ 1යි. හැමලේම නම ලියන්න ඕනේ. පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව. ඒක ලකුණක් දෙන්නේ නැහැ නේද? ඉතින් අර හඳුනා ගැනීම සඳහා අනිවාර්යෙන් ලියන්න. ඒක බලන කෙනාට එක පැහැදිලි නේද? අයිතමය විභාජන පදනම නිෂ්පාදන අංශ 1 2 සේවාංශය කියලා එකක් තියෙන්නේ. සේවාංශය ප්‍රම පොඩි විභාජන පත්‍රිකාවක් හදලා අර වැරදි ටික නිවැරදි කරගෙන අපි ඒක නිෂ්පාදන පිළිවෙලට යනවා. හරි? දැන් බලන්න මූලික පොදු කාර්ය. මූලික පොදු කාර්ය. දැන් නිෂ්පාදන සහ සේවාංශ වලට ගිහිලා තියෙන ප්‍රාථමික විභාජන නේද? ප්‍රාථමික විභාජනයේදී නිෂ්පාදන සහ සේවාංශ කියන සියලු මේවාට පොදු කාර්ය බෙදනවනේ. එහෙනම් එතනින් අපි බලා ගමු. දහස් වලින් හදමු නේද? හරිද? දහස් වලින්. පුළුවන් නේද? දහස් වලින් හදමු. 340යි නිෂ්පාදන 1, 240යි 2, සේවාංශ 150. දැන් දෝෂ ටික නිවැරදි කරමු. දෝෂ ටික නිවැරදි කරමු නේ. කොහොමද නිවැරදි කරන්නේ? දැන් විදුලි වියදම භූමි ප්‍රමාණයට බෙදලානේ. ඒක ඉවත් කරන්න. විදුලිය බිම් ප්‍රමාණය. බිම් ප්‍රමාණයේ කුඩාම අනුපාතය ගත්තොත් අපිට දීලා තියෙන යට 5ට 3ට 2නේ. 5ට 3ට 2 අනුපාතය. ඒක වැරද්දක් නේ කරලා තියෙන්නේ. ඒක අයින් කරලා ඉන්න ඉස්සෙල්ලා.
එතකොට වෙනස ගැලපුවත් කමන්නේ නේද? වෙනස ගලපන්න සමහර ආයෙ වෙන තරක මේක හදන්න වෙනවනේ. එහෙනම් විදුලියේ බිම් ප්‍රමාණය බෙදපුවාම විදුලිය 60000ක් නේ 60ක්. 6 3 2 කියන්නේ එකතුව 10 නේ. කොටස 6යිනේ. එහෙනම් මේකට ගිහිල්ලා තියෙනවා 6 රප්පා 30ක් අඩු කරන්න. මේකට 18ක් ගිහිල්ලා තියෙනවා. මේකට 12ක් ගිහිල්ලා තියෙනවා. 30යි 48යි 12යි 60. හරිනේ. ඔන්න වැරදියට ගියප එක අයින් කරා. දැන් ආයෙ විදුලිය බෙදන්න. විදුලිය බෙදන්න. කිලෝවොට් පැයනේ. විදුලිය කිලෝවොට්. විදුලිය කිලෝවොට්. විදුලිය කිලෝවොට් කීයද අනුපාතය? 10ට 15 කියන 2ට 3යි නේ. 10ට 15 කියන 2ට 3යි. 5 2යි 5 3යි. එහෙනම් මේ 60ම නැවත බෙදන්න 3යි 2යි 5යි නේ. එක කොටසක් 12 රප්පා 60 12යි. 12 දෙකක් මේකට දාන්න 24ක්. 36ක් මේකට දාන්න. දැන් වෙනස ගලපලා තියෙනවා නම් මේකෙන් 6ක් අඩු කරන්න වෙනවනේ. මේකෙන් 6ක් අඩු කරන්න වෙනවා. නිෂ්පාදනංශ දෙකට 18ක් එකතු කරන්න වෙනවා. සේවාංශයෙන් 12ක් අඩු කරන්නත් වෙනවා. එහෙම දාන්න වෙන්නේ. හරි. මේක ගත්තොත් ලේසිම හිතන්න. විදුලිය. තව දාපු නැති එකක් තියෙනවා වක්‍ර සේවක වියදම් නේ. වක්‍ර සේවක වියදම්. වක්‍ර සේවක වියදම්. සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව කුඩාම අනුපාතය ගන්න පස්වරක් චක්‍රය ඊට වඩා යන්නේ නැහැ නේ. පස්වරක් 8 පස්වරක් 10 පස්වරක් 8 පස්වරක් 10 පස්වරක් 1. එළ මේ වෙයිනේ. බලන්න 171 නේ දිලා තිබ්බේ. අපිට දිලා තියෙනවා වක්‍ර සේවක වියදම් 171. අනුපාත එකතුව 19. 171 කැලකින් ගහලා ගන්න. 9ක් 9 81 කියන්නේ 9 9 81යි 8ක් ඉතුරුයි. 9 දාත හරියටම 8ක් වෙන කොටස. එක කැලලක් 8යි එන්නේ නේ. 171 අනුපාතල එකතුවෙන් බෙදපුවාම 19යි. අනුපාතයක 19 ඉන්නේ. ඒ කොටසක් 8යි. දැන් වැඩි කරන්න 8 වරක් 8 64යි කියලා ගන්න. 8 වරක් 10 80ක් කියලා ගන්න. 8 වරක් 1 8ක් කියලා ගන්න. ඔයක සේවාංශයකට ගිහිලා තියෙනවනේ. සේවක සංඛ්‍යාව අනුව බෙදද්දී සේවාංශයකට කොටසක් යනවා ඒක. හරි. භූමි ප්‍රමාණයත් සේවාංශයේ වෙනසක් වෙලා තියෙනවා. හරි. දැන් සේවාංශයක නැවත විභාජනයක් කරන්න වෙනවානේ. ඔය ටිකනේ වැරද්ද. විදුලිය කිලෝවොට් පැයකට අලුතෙන් බෙදුවා පරණ එක අයින් කරලා වක්‍ර සේවක වේතන සේවක සංඛ්‍යාව පදනම් මත බෙදුවානේ. හරි. දැන් බලන්නකෝ නම් ද්විතීයික විභාජනයට දැමුවා අපි. එතන 158යි 12ක් අඩු වෙනවානේ. 6යි 146ක්. සේවාංශ එකතු වෙලා තියෙනවා. එකතු අරන් ඉස්සරහ. 310යි 8යි 398ක් නේ. 398ක් විතර. අනේ දෙක හදන්න බලන්න. මෙතන 18ක් එකතු වුණොත් 258යි 80යි 8යි 338යි. එතන අපි හදුවේ කීයද? 158න් 12ක් අඩු වෙනවා. 146යි. 146යි. 9000 නෙවෙයිද සේවාංශය. මෙතන 9 නේ සර්. 9ක් නේ ආවෙනේ. හරි. එකතු කරලා බලන්න. ඔක්කොම වැරදිද ඒක? ඒ කොටසක් ආයෙ පිට 9 නේද? 9කට 72යි.
පොඩ එක හදාගන්නවා රක්කන 72යි 90යි. ඔය දැන් බලන්න එකතු හරියද කියලා. 99යි 72යි 12යි 10යි 17යි දැන්. සේවාංශයට ඔක්කොම වැරදිලා ඉන්නේ. අපි හරියට බෙදාගත්ත වැඩි කළා නේ. 72 99 72 හරි දැන් හරි. ඔය එකතු කරන්න බෑ. 310යි 42යි 6යි 42යි 9යි 6යි 406ක් කියන්නේ. 406. ඊළඟට බලන්න නිෂ්පාදන දෙකාංශේනවා 18ක් එකතු කරමු 258යි කියලා ගත්තොත් 90ක් එකතු වුණා 8යි 14යි 3යි 348යි. එතන කීයද කිව්වේ? 159න් 12ක් අඩු වෙන්න ඕනේ. 7යි 147. දැන් හරි. ඔන්න අපි ලිව්වා පාප විභාජනය, ද්විතීක විභාජන දෙකම අවසාන උත්තර විදිහට තමයි අවිලා තියෙන්නේ. හරිද? දැන් ද්විතීක විභාජන තාම කරන්නේ නැහැ. සේවා පෙරේ බෙදීම කරන්න. සේවා පෙරේ බෙදීම. සේවා පෙරේ කලින් බෙදෙන්න බෙදමු නේද? 1:1 අනුපාතය. තුනෙන් බෙදනවාද? 2:1 අනුපාතය. 147 තුනෙන් බෙදනවාද තමයි. 147 තුනේ. 4 3 12යි 24 යනවනේ 9 3 29ක් 49න් දෙකක් කියන්නේ 98යි 98යි 49යි 9 17යි 10 17යි දැන් සංකල්ප 10 14යි 10යි 504යි 9 17යි 5යි 9යි 397යි මේක බිඳුවක් දැන් හරිද නිෂ්පාදන එකාංශයේ මුළු පොදු කාර්ය 504යි 5,40,000 නේ නිෂ්පාදන දෙකාංශයේ 3,97,000 397යි කියන්නේ හරි දැන් ඔය ටිකත් හදාගෙන ඊළඟ අපි යන් ගානේ ඊළඟ කොටස් වලට දැන් මේකේ අන්තර්ගහන අනුපාතය හොයාගන්න නැතුව අපිට ඒක නිෂ්පාදන පිළිවෙල යන්න බෑනේ එහෙනම් අන්තර්ගහන අනුපාතයේ සූත්‍රය ලියන්න කරා පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය එකපාර සූත්‍රය ලියමු මොකද මේ දෙකේම එක විදිහට ගන්න තියෙන්නේ නේද මොකද්ද පදනම ගන්න කියන දෙකේම ශ්‍රමපැය යන්ත්‍රපැය දීලා තිබුණ එකට හදලා නැහැ ශ්‍රමපැය වලට තමයි දෙකම අරන් තියෙන්නේ ශ්‍රමපැය පදනම එහෙනම් ඇස්සමේන්තුගත මුළු පොදු කාර්ය ඇස්සමේන්තුගත ශ්‍රමපැය හරි දැන් එක අංශය සහ දෙක අංශය කියලා මෙහෙම හදාගමු. එතකොට එකපාරේ උත්තර ඉවරයි. එකම පදනමකට දෙකම හදන්න තියෙන්නේ. එකම පදනමකට අන්තර්ගහන අනුපාත දෙකම හදන්න තියෙන්නේ ශ්‍රමපැය පදනම. දැන් මේක උත්තර අරන් තියෙන්නේ පදනමෙන්නේ. දෙකම ශ්‍රමපැය වලින් තමයි බෙදලා තියෙන්නේ. හරි. එතකොට නිෂ්පාදන එකාංශයේ 504 බෙදීම ශ්‍රමපැය දහස් වලින් 20යි. ශ්‍රමපැය 10 වලින් 20යි. එහෙනම් 25යි 0.2යි 25යි 0.2 25යි 7.20යි නිෂ්පාදන එකාංශයේ භාණ්ඩයක් නිෂ්පාදනයේ ශ්‍රමපැයකට රුපියල් 25යි 7.20යි එවිට තියෙනවා 25යි 7.20යි 3යි 7.97යි කියලා උත්තරේ දාන්න අයත් වෙනවනේ හරි වෙන කැමරාවත් මේක හයි කරන්න නම් මේක හිර වෙනවා පොඩ්ඩක්
හරි මම කරමුනේ. දැන් අර කැමරාව හරියන්නේ නැහැ ඔක්කොම උණක් තියෙනවා. දැන් ඒක ටික සම්පූර්ණ කරන්න. ඔකත් පේනවන්නේ. උණක් නෑ. හරි. එතකොට නිෂ්පාදන දෙකාංශය බලමු. නිෂ්පාදන දෙකාංශයේ මුළු පොදු කාර්යය 397. දැන් ඒක අපි දහස් වලින් ගත්තොත් ඒකක සංඛ්‍යාව නිෂ්පාදන පිළිවෙල. 130 සත 25. උත්තරේ දාලා තියෙනවා. 130 සත 25 නිෂ්පාදන පිළිවෙල. එතකොට දෙවෙනි එකේ අපි ලක්ෂය කියලා හදාගත්ත ඒ කියන්නේ 100යි කියලා ගන්න මේක 100යි කියලා. එතන ලක්ෂයක් කියලා ඉස්සලා හදාගෙන තියෙන්නේ. එතකොට 397. දැන් හරි. දැන් එහෙනම් අවසන් කරන්න ඔය හරහා අපිට නිෂ්පාදන පිළිවෙල හොයාගන්න පුළුවන්. නිෂ්පාදන පිළිවෙල හොයාගන්න පුළුවන්. නිෂ්පාදන ඒකක පිළිවෙලනේ. නිෂ්පාදන පිළිවෙල. නිෂ්පාදන ඒකක පිළිවෙල. ඉස්සරම ගන්න දීලා තියෙන ප්‍රාථමික පිළිවෙල වෙනසක් නැහැ නේ. ප්‍රාථමික පිළිවෙල 60ක් දීලා තියෙනවා. ඊළඟට මේකට අපි නිෂ්පාදන පොදුකාර එකතු කරමු. නිෂ්පාදන එකාංශේ පැය ගාන වෙනස් වෙන්නේ පැය 2යි. පැය 2යි පැයකට අපිට ආපු ගාන දැන් ආදේශ කරන්න 25 සත 20යි. 25යි සත 20යි. ඒතර එතනින් එනවා 50යි සත 40ක්. 50යි සත 40. නිෂ්පාදන දෙකාංශේ පැය වැඩ කරන්නේ මේ භාණ්ඩේ හදන්නේ පැය 5. පැයකට අපිට 3යි සත 97යි. 3යි සත 97යි. 3යි 97 වලක් 5 35යි 3යි 48යි 4යි 15යි 19යි 85යි 19 සත 85යි. අමෙච්චරයි 5යි 13යි 10යි 7යි 12යි 25ද 35ද පස්සරක් හත 35යි 3ක් ඉතුරු. පස්සරක් නෙමෙයි 45 48යි 4ක් ඉතුරු. 15 19. ඔව්. ආයතන බාන උත්තර දාපේ. 130 25ද 130 35යි. 735 25. අපිට 8යි 12යි. 5යි 8යි 12යි 10යි 7යි 12යි 130යි 125. එනේ ඒකක නිෂ්පාදන පිළ හදාගන්න 130යි 125 උත්තරේ හරිනේ. හරි. 25යි. ඔක සම්පූර්ණ කරගන්න අපි ඊළඟ ප්‍රශ්නයට යමු. හරි. අපි අවසන් කරේ පොල් එදයි. ඔය එක තමයි මේක කැමරාව හදාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. අකුරු අවුල්ද? තිබ්බ කැමරාව මොකක් හරි අවුලක් වුණා ඒකට. අකුරු පේනව නේද? බලා ගන්න පුළුවන්. කොහොම හරිද? හරි ඊළඟ රූල් කරන්න. පේනවා. හරි හරි. මම ගා. 10 වෙනි ගම්මු 10 වෙනි ප්‍රශ්නේ. දැන් මේ මෑත කාලන අභ්‍යාසත් වෙන අපිට 2019 විස්සාප ටිකක් තියෙනවා. ඒ නිසා ටික අපි ඉක්මනට කරමු. 10 වෙනි ලේසි බලන්න ඔක එකලස් සහ නිමෝම් ලෙස නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ ගබඩාවක් සීමිත රොචාන් පොදු සමාගමට ඇත. සමාගම එම කුඩා ප්‍රමාණය සහ විශාල ප්‍රමාණ ලෙස වර්ග දෙකක බෝනික්කන් නිෂ්පාදනය කරයි. නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒවා නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක හරහා ගමන් කරයි. පහත් තොරතුරු කම්හල්කොළි යන්ත්‍රය සේවක රක්ෂණයේ වක්‍ර අමුද්‍රව්‍ය. වක්‍ර අමුද්‍රව්‍ය නම් දීලා තියෙනවානේ. මෙයාට මෙච්චරක් එනවා කියලා ඒක ප්‍රතිපාදනනේ. පොඩ්ඩයි තියෙන්නේ ඒකේ. ඒතර පදනම් ටික දීලා තියෙනවා. එකලස් සහ නිමෝම් දෙපාර්තමේන්තුවේ 60ක් 40ක් ලෙස ගබඩාව සේවා සපයා දීතික විභාජනය. පදනමක් දීලා තියෙනවා. එකලස් එක යන්ත්‍ර පෑ පදනම, නිමෝම් එක ශ්‍රම පෑ පදනම.
විශාල බෝනික්ක වූ නිෂ්පාදනය සඳහා අදාළ අනිකුත් පිරිවැය ඍජු ද්‍රව්‍ය ඍජු ස්වභාවය කියන්නේ ප්‍රාථමික පිරිවැය විශාල ප්‍රමාණයේ බෝනික්කගේ විකුණු මිල දීලා තියෙනවා. ඒකයක් සඳහා අවශ්‍ය පැය ගන්න විශාල බෝනික්කගේ. යන්ත්‍ර පැය 11 එකේ පැය 4යි. ශ්‍රම පැය නිමෝම් එකේ පැය 5යි. ඒක ලේසි ගණන්නේ. විභාජන පදනම දක්වමින් පොදු කාර්ය පෙළ විශ්ලේෂණ පත්‍රිකාව කබඩා පොදු කාර්ය පෙළ නැවත විභාජන ඇතුළුව විශාල බෝනික්කගේ බෝනික්ක නිෂ්පාදන පිරිවැය ලාභෙම පාඩුව. ඉක්මන හදන්න බලන්න. අය තමයි විභාජන පදනම නිෂ්පාදනාංශ දෙකක් තියෙනවානේ. නිෂ්පාදනාංශ දෙකයි සේවාංශ එකයි. ලියන්න පොදු කාර්ය විභාජන පත්‍රිකාව. ඒක අනිවාර්යෙන් ලියන්න. දැන් බලන කෙනාට ඒක අනිවාර්යෙන් පේන්න එපා මොකද්ද මේ කියන එකනේ. ඒක අනිවාර්යෙන් ලියන්න. හරි. මේක ඇවිල්ලා 10 වෙනි අභ්‍යාසය. අයිතමය විභාජන පදනම නිෂ්පාදන මධ්‍යස්ථාන මොනවා නිෂ්පාදන මධ්‍යස්ථාන 11 හා නිමෝම් නේ. 11 නිමෝම්. සේවාංශයටත් නමක් තියනවද? ගබඩාවනේ. ගබඩාව. සේවාංශය ගබඩාව. හරි. දැන් අපි හවස කරනවාද ආදර්ශ විභාග 7 කියන එක. අදාළකින් බයිද. සයකරාකියෝ එකේ අභ්‍යාස 18ක් 19ක්ද? පෙතන දැන් ඉස්සරහට කරන එක ටිකක් අර විභාග ප්‍රශ්න ටිකක් වෙනස්ම අලුත්ම ප්‍රශ්න ටිකක් තියෙන්නේ. ඒ නිසා හැමෝම සම්බන්ධ වෙන්න ප්‍රශ්න 40ක් 50ක් සාකච්ඡා කරනවා කොහොමද? හරි. ඒතර වීඩියෝ බලන්න බලයින් දෙපා දැන් කට ඇත්තටම ඒක වෙන්නේ නැති වැඩක් නේද? අපි වීඩියෝ එක දැම්මා කියලා ඒක බලන්න හිතා හිටියට පැය 3ම බලන්නේ නැහැ නැත්තටම. මේක ඉවර වෙන්නේ කියලා. මේක අපි 12:00ට ඉවර කරන්නේ. 10:00 12:00. ඔව්. තපේ කම පැය කාලයක් විතර දෙනවා. දෙකේ ඉඳලා අපි 5 දක්වා හරියට 5 දක්වාම කරනවා පැය 3ක්. 7 වෙනි පේපර් එක MCQ පැක් එකක් තියෙන ප්‍රශ්න 100ක ඒකේ 19ක් පාරසල් කරා කිව්වා. ඒතකොට ටික අපි සාකච්ඡා කරමු. හරි. එසයි මේ වෙලාවට පන්තිමට සම්බන්ධ වුණොත් ඔය කට්ටිය ඒ වෙලාව ඉතුරු වෙන්නේ. නැත්නම් වෙන පස්සේ බලන්නම් කියන දුවට ඔක ඉතින් පන්න ටික ටික බලනවා හරියට බලන්නෙත් නැහැ. පැය 3ක් එක දෙක ඉන්නේ නැහැනේ කොහොමද නේද? ඒක කොහොමත් වෙන්නේ නැහැ. පන්ති හිටියොත් ඒ ටික හරි වෙනවනේ. තමයි අන්තිම කාලේ ඒක කරගන්න. ඒකවස් වෙන පස්සේ මාංශ වෙන්න ඕනේ පන්ති ටිකේ හිටියනම් ඇති නේද? මොකද අනිත් විෂයන් පාඩම් කරගන්නත් එපා නේද? ඒකවස් පන්ති හිටියා කියන්නේ ඉතින් ගණන් ටික හැදෙනවනේ කොහොමද? ඉස්සරහ දවසක 20 පේපර් කරමු පේපර් එක කරමු නිකන් 20 නේ. අපි 19ක් කරා 20ක් කරමු. හරි. දැන් මේ 20 පේපර් එකේ පොදු කාර්ය ගන්න මේක දාලා තියෙනවා. එක්සෑම් එක කල්යයිද? එක්සෑම් එක කියන්න බෑ කල්යන්නේ නැති වෙන හැඩක් තමයි තියෙන්නේ. මොකද අර විදුහල්පති සංගම් මේ කොහමද උසස් පෙළ විතරක් දානවා කියන ළමයින් ඉන්නේ හයදුම්පත්. ඒ නිසා හයදුම්පත් ඉදිරිපත් කරොත් බොහෝ වෙලාවට ඒ කියන දවස්වල තියෙන්න ඉඩ තියෙනවා. හැදී සෑහෙන උත්සාහ කරනවා ඒ දවස්වල තියන්න විභාග උගා. අනිවාර්යෙන් තියයි කියලා තමයි හිතෙන්නේ. හරි. කම්හල් කුලි. කම්හල් කුලි බිම් ප්‍රමාණයනේ. කම්හල් කුලි බිම් ප්‍රමාණය. බිම් ප්‍රමාණය තියෙනවා 10 6 4 තව කුඩා කර හැකියි. 5 3 2 වගේනේ. 5ට 3ට 2 වයි කුඩා කරන්න. දැන් එකතු අපිට තියෙන්නේ ගුරු වර්ධන නිසා තියෙන්නේ. ගුරු වර්ධනේ මෙහෙමයි අර ගුරු වර්ධන ඒ කාලේ වෙනකොට අවසන් වෙලා තියෙන පුළුවන්. ඒතර විභාග රාජකාරියට යයිලා මේ ගුරුවරු. සහ ඉතින් මේ අයදුම් පත්‍ර ටික දාලා ඉවර කරාට විභාගය තියන්න පුළුවන් ඊට පස්සේ. රජේ මොකක් හරි ඔකට කරයි නේද පිළිවෙලක් නේද?
තවත් කල් ගියොත් එහෙනම් ළමයින්ටත් ඒක එපා වෙනව නේද විමහත්. හරි. එතකොට 120 120 5 3 දෙක කියන්නේ 10යි 12යි 12 සරක් 5 60 12 සරක් 30යි 12 සරක් 27. යන්ත්‍රය දහස් වලින් කියන එක මම ලියන්නේ. යන්ත්‍රය අපිට 80ක් බෙදන්න තියෙනවා. යන්ත්‍ර වටිනාකම වාගේ තියනවද? තියෙනවා. යන්ත්‍ර පිරිවැය තියෙනවා. හොඳයි. යන්ත්‍ර පිරිවැය හොඳ පදනම. යන්ත්‍ර පිරිවැය. හරි යන්ත්‍ර පිරිවැයේ 3ට 5ට වඩා කුඩා වෙන්නේ. 3ට 5. මේ දෙක විතරයි යන්නේ නේ. 8ෙන් බෙදන්න 80 8ෙන් බෙදුවක් කියන්නේ 10යි. එතකොට 30යි 50යි. 30යි 50යි වශයෙන් 30යි 50යි වශයෙන් 30යි 50ක් වශයෙන් ඊළඟ පියන් සේවක රක්ෂණය කියන එක නේ. සේවක රක්ෂණය සේවක සංඛ්‍යාව තියෙනවා හොඳයි. තියෙනවනේ සේවක සංඛ්‍යාවනේ 6 3 1 කියන සේවක සංඛ්‍යාව 6ට 3ට 1 6 3 1 සේවක සංඛ්‍යාව. එතකොට බෙදන්න තියෙන්නේ 50යි. බෙදන්න තියෙන්නේ 50යි. 50 බෙදීම 6 9 10යි. එක කොටසක් 5යි. 5 සරක් 30යි කියලා ඉතින් 5 සරක් 15යි. 5 සරක් 1 5යි. වක්‍ර අමුද්‍රව්‍යයේ සියලුම යාට ගිය ප්‍රමාණය දීලා තියෙනවානේ. වක්‍ර අමුද්‍රව්‍ය. ඒක අපි ඍජු නැත්තම් ප්‍රතිපාදන පදනම ගන්න. ප්‍රතිපාදන 106 59 106 59 11 ලබඩාවට 11ක් ගන්න. ඔච්චරයි බෙදන්න තියෙන්නේ. හොඳයි. ඔච්චරයි බෙදන්න තියෙන්නේ. හරි. එතන සේවා දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන මධ්‍යස්ථානට ඇලි විභාගණයක උත්තරමු 6යි 9යි 12යි 226යි 9 14 20යි 5යි 10යි 11යි 16යි 5 9 10 3 4 40 මේක බෙදන්න. ගබඩා සේවා පිරිවැය බෙදීම කියලා ගන්න. ගබඩා සේවා පිරිවැය බෙදීම මොකද පදනමක් දීලා තිබ්බනේ. අංක 2 රෝමිලක්කම් 2 බලන්න. එකලස් සහ නිමෝන් දෙපාර්තමේන්තු පිරිවෙනේ 60ක් සහ 140ක්. 160යි 140. ඒක අපි කුඩා කරගමුනේ. 60ට 40 කියන එක මේක බිඳුවට කපමු. 3ට 2 කියලා ගන්න පුළුවන්. 3ට 2 අනුපාත. 3ට 2. 40 බෙදුව 5න් 8යි 8 වරක් 24යි 8 වරක් 2 16යි. හරිද? 6 10 3 5 2 6 7 1. 250 176යි. ත්‍රිත්වික විභාජනයෙන් පස්සේ පොදු කාර්ය. හරි දැන් ඔය ටික තමයි අපිට රෝමිලක්කා එකකින් අහලා තියෙන්නේ. මේ පළවෙනි එකකින් අහලා තියෙන්නේ. විභාජන පදනම දක්වමින් පොදු කාර්ය පෙළ විශ්ලේෂණ පත්‍රිකාව ගබඩාවේ පොදු කාර්ය නැවත විභාජනයේද ඇතුළුව. මේක පළවෙනි උත්තරය. 2 දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා විශාල ප්‍රමාණයේ බෝනික්කන් නිෂ්පාදන පිරිවැය. බෝනික්කෝගේ නිෂ්පාදන පිරිවැය. හරි ගන්න. අමුද්‍රව්‍ය තියෙනවා ඍජු අමුද්‍රව්‍ය රුපියල් 100ක් යනවා විශාල බෝනික්ක හදන්න. රුපියල් වලින්. ඊළඟට ඍජු සමය 150ක්. මේකට අපි ගමුකෝ ප්‍රාථමික පිරිවැය කියලා. 250ක් රුපියල් ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය 250යි නේ. හරි. ඊළඟට නිෂ්පාදන පොදු කාර්ය එකතු කරමු. නිෂ්පාදන පොදු කාර්ය මේක දීලා තියෙනවා එක එක අංශවල වැඩ කරන පැය ගන්න මේ බෝනික්ක හදන්න. මේ තියෙන රෝමිලක්කම් 6 බලන්න. රෝමිලක්කම් 6 අතර අන්තර් ගන්න අනුපාත හොයාගෙන ඉන්න ඕනේ. අන්තර් ගන්න අනුපාත පිළිවෙල නැත්තම් ඒක හදමු පක්ෂ වෙනමු. යන්ත්‍ර පැය එකලස් එකේ යන්ත්‍ර පැය 4ක්. පැය 4ක් යනවා. පැයකට පොදු කාර්ය හොයාගමු. ඊළඟට නිමෝම් එකේ ශ්‍රම පැය 5ක් යනවා. පැයකට කීයක්ද කියලා හොයාගන්න. ඒක තමයි නිෂ්පාදන පිරිවෙන්නේ. බෝනික්කගේ නිෂ්පාදන පිරිවෙන. හරි දැන් පැත්තකින් එහෙනම් අපි හදාගමු. අන්තර්ගාන අනුපාත නැතුව හදන්න බෑ. අන්තර්ගාන අනුපාත. එකලස් අංශය අන්තර්ගාන අනුපාත කියලා
මෙන්න ලියලා හදාගන්න. පෙරඩක් හදන්න. එකලස් සංසේ අන්තර්ගහන අනුපාතය. අන්තර්ගහන අනුපාතය. මේක ඊට තියලා පැත්තකින් හදාගන්න. එකලස් සංසේ අන්තර්ගහන අනුපාතය. එකලස් සංසේ අන්තර්ගහන අනුපාතය. හරි. ඒතර ඇස්තමේන්තුගත මුළු පොදුකාරය එකලස් සංසේ ඇස්තමේන්තුගත මුළු පොදුකාරය. ඇස්තමේන්තුගත මෙන්න පදනන්නේ මොන පැයද එතන තියෙන්නේ? යන්ත්‍ර පැය. එකලස් එකේ යන්ත්‍ර පැය වලට හදන්න තියෙන්නේ. යන්ත්‍ර පැය. යන්ත්‍ර පැය ගන්න. යන්ත්‍ර පැය ගන්න. එතන අපිට ආවා දහස් වලින් එකලස් එකේ මුළු පොදුකාර්ය 250. බලන්නකො යන්ත්‍ර පැය එකලස් එකේ කීයක් දීලා තියෙන්නේ කියලා. අයවැයගත යන්ත්‍ර පැය දීලා තියෙනවා. 5000ක් දීලා තියෙනවා දහස් වලින්. දහස් වලින් නෙමෙයි විදුත් එක්ක 5000ක් දීලා තියෙනවා. ඒ යන්ත්‍ර පැය 5ක් කියලා ගන්න වෙන්නේ. රුපියල් 50. රුපියල් 50. යන්ත්‍ර පැයකට රුපියල් 50. යන්ත්‍ර පැයකට 50. මෙන්න මෙතනින් 50 දාලා ගන්න. එකලස් එකේ යන්ත්‍ර පැය 4ක් වැඩ කරනවා. බෝනික් හදන්න පැයකට 50යි රුපියල් 200. රුපියල් 200. රුපියල් 200. ඊළඟට හදන්නකෝ එකලස් එකෙත් නෙවෙයි මොකද නිමෝමන්සෙත් අන්තර්ගහන අනුපාතය. එතන ලියන්න. නිමෝමන්සෙ අන්තර්ගහන අනුපාතය. ඉතින් උට්ට ගන්න ඇස්තමේන්තුගත මුළු පොදුකාර්ය. ඇස්තමේන්තුගත මුළු පොදුකාර්ය. ඇස්තමේන්තුගත ඒකේ පදනම වෙනස්. ශ්‍රම පැය වලින් හදන්න තියෙන. ඒක දීලාම තියෙනවා විලක්කම් තුනේ බලන්න. ශ්‍රම පැය. ඇස්තමේන්තුගත ශ්‍රම පැය ගන්න. ශ්‍රම පැය ගන්න. ශ්‍රම පැය ගන්න. නිෂ්පාදන පිරිය 560යි කියලා උත්තරයක් දාන්න. 560 බලන්න. දැන් මේකේ ආදේශ කරමු ඇස්තමේන්තුගත මුළු පොදුකාර්ය 176යි. ඊළඟට අපිට සම්පය දීලා තියෙන බලන්න අයවැයගත සම්පය නිමවුම් එකෙන් බලන්න 8ක් හරියට මේ 10 වලින් 8ක්. 8 වලත් දෙක 16යි 16ට 2 රුපියල් 22යි. ඔව් මෙතන 22කින් වැඩි කරන්නේ නෑ. නිමවුම්ංශේ මොන පැයද? ශ්‍රම පැය 5ක් ගත කරනවා. ශ්‍රම පැයකට මින් ආව 22ක් පොදුකාර්ය 110යි. 60යි 4යි 5යි 6යි. හරි. මේ උත්තරේ හරි. 560 තමයි. 560ක් එන්න. හරි. එතකොට ඊළඟට අපි අවසන් කරමු එක විශාල ප්‍රමාණයේ බොනික්කම් 200ක් විකිණීම ලැබිය හැකි ලාභය හෝ අලාභය. දැන් නිෂ්පාදන පිරිවැදක් අපි හදලා තියෙන නිසා අතරින් එහාට අපිට ගන්න තියෙන්නේ. දැන් මේකේ නිෂ්පාදන නොවන පොදුකාර්යයක් දීලත් නැහැ නේ. පොඩ්ඩයි ලාභ සතේ බලන්න චෙක් කරලා. ඔව් මෙහෙම තියෙන්නේ. විශාල ප්‍රමාණයේ බෝනික්කේ විකුණුම් මිල දීලා තියෙනවානේ. විශාල ප්‍රමාණයේ බෝනික්කේ විකුණුම් මිල. උත්තරේ 8000යි කියන බලන්න. එතන ඒකක ලාභය කීයක් එනවද? ඒකක ලාභය වැඩි කරන්න මේ 200 නේද? එච්චර කරන්න තියෙන්නේ. ඒකක ලාභය 200 වැඩි කරන්න. ඒකක ලාභයෙන්නේ විකුණන්නේ 600ට නිෂ්පාදන පිරිවැය 560ක් ගිහිල්ලා තියෙනවා. 40ක් ලාභයි. එහෙනම් බලන්න 200ක් විකිණෙන් ලැබු ලාභය කියලා හදාගන්න. 200 වැඩි කිරීම රුපියල් 40. ඔව් 8000ක් තමයි බිඳු 3. රුපියල් 8000. හරි. ඒක ලේසි වැඩේ මෙතනින් හදාගන්න එකනේ. විකුණන්නේ 600ට නම් 560ක් නිෂ්පාදන පිරිවැය ගිහිල්ලා නම් ඒකක ලාභයේ තියෙන රුපියල් 40. ඒකක ලාභය රුපියල් 40 නම් මුළු ලාභය හරියට 200 විකුණනවා කියන්නේ. 200 වැඩි කිරීම 40 රුපියල් 8000. හරිද? දැන් මේ වගේ ප්‍රශ්න ඔයගොල්ලන්ට මේක වැඩි කිරීම තිබ්බොත් ලකුණු දෙනවා. ඒ කියන්නේ මේ 200 ගන්න අනිවාර්යයෙන්. මේ 200 අරන් Tamanට ආපුත්තරෙන් වැඩි කරොත් මේ 8000 ආවේ නැතත් ලකුණු හම්බ වෙනවා විභාගෙ. තේරුණා නේද? හරියට අපි මේ ගාන අවසන් කරනවා. දැන් අපි 17 වෙනි ප්‍රශ්නේ පටන් ගන්න යන්නේ. 17 18 19 20 20 දක්වන දෙන්නේ 20 තියෙන 2020 ගාන 2020 ගාන තියෙන්නේ 17 වෙනි ගැටලුවක් කරමු එහෙනම්
ඉතින් වෙනස් සමාගමකට එකලස් සහ නිමෝම යන නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ නඩත්තු යන සේවා දෙපාර්තමේන්තුවක් ද ඇත. නිෂ්පාදන දෙපාර්තමේන්තුව එකම ස්ථානයක පිහිටා ඇති අතර නඩත්තු දෙපාර්තමේන්තුව වෙනම ස්ථානගත කර ඇත. පහත අසම්පූර්ණ පොදුකාර පිළිවෙල විශ්ලේෂණ පත්‍රිකාව නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා පිළියෙල කර ඇත. ඔය එකලස් සහ නිමෝම වල දීලා තියෙනවා නේ. සේවා ටික දීලත් නැහැ තාම නේ. ඒකත් බලමු. ඊළඟ අතිරේක තොරතුරු මේක හොඳට කියවලා ඉන්න ඉස්සෙල්ලා. එකලස් සහ නිමෝම දෙපාර්තමේන්තුව අතර පොදුකාර පිළිවෙල විභාජන පදනම්. නිෂ්පාදන කල්පනාකරණයට සමානව බෙදන්න. හැබැයි තියෙනවනේ පත්‍රිකාව වැඩි දින හද බෙගෙන නිෂ්පාදන කල්පනාකරණ 6000ක් තියෙනවා. ඒක 3000 එකලස් සහ නිමෝම අතර බෙදන්න. ඊළඟට අනිකුත් පදනම් දීලා තියෙන බිම් ප්‍රමාණය කිලෝවොට් පැය යන්ත්‍ර වටිනාකම සේවකයන් ගන්න නඩත්තු පැය. නඩත්තු දෙපාර්තමේන්තුවට බෙදා හැර ඇති මුළු පොදු කාර්ය පිළිවෙල 6000. ඒක අර පත්‍රිකාවේ නෑනේ. ඒක අපි අතින් දාගන්න මේ සේවාංශ ටික. මේ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක අතරේ නඩත්තු පැය මත විභාජනය කරනවා. එකලස් දෙපාර්තමේන්තුව සහ නිමෝම දෙපාර්තමේන්තුව පොදු කාර්ය පිළිවෙල අන්තර්ග්‍රහණය සඳහා පිළිවෙලින් යන්ත්‍ර පැය සහ ශ්‍රම පැය යොදා ගන්නවලු. එකලස් දෙපාර්තමේන්තුවේ අයවැයගත යන්ත්‍ර පැය 400,000 වලින් නිමෝම දෙපාර්තමේන්තුවේ අයවැයගත ශ්‍රම පැය 200යි. පහත් තොරතුරු සමාගම විසින් නිෂ්පාදන ඒ භාණ්ඩයට අදාළව දීලා තියෙනවා. අයවැයගත නිෂ්පාදන 1000 ඒකක විකුණුම් වෙන ප්‍රාථමික පිළිවෙල. ඊළඟට යන්ත්‍ර පැය ගන්න, ශ්‍රම පැය ගන්න. අයවැයගත නිෂ්පාදන නොවන වියදම් ටික දීලා තියෙනවා. ඒකක විචල්්‍ය ස්ථාර පොදු කාර්ය සම්පූර්ණයෙන් 18ම දාලා දීලා තියෙනවා. නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා සම්පූර්ණ කරද පොදු කාර්ය පිළිවෙල. එක් නිෂ්පාදන දෙපාර්තමේන්තු සඳහා පොදු කාර්ය පිළිවෙල අන්තර්ගත අනුපාත. දැන් මෙතන මේ සේවා මධ්‍යස්ථාන නැතුව හදන්න බෑ. කොහොමද සේවය කියවන නිෂ්පාදන අංශුවට බෙදන්න බෑනේ. එහෙනම් සම්පූර්ණ පත්‍රිකාව හදන්න. සම්පූර්ණ පත්‍රිකාව හදන්න. හරි. කරන්න. රයිතමය විභාජන පදනම නිෂ්පාදන අංශ 2යි සේවාංශ 1යි. පොදු කාර්ය පිරිවැය මෙතන 17 වෙනි විභාජන පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව. අයිතමය විභාජන පදනම නිෂ්පාදන මධ්‍යස්ථාන එකලස් සහ නිමෝම එකලස් නිමෝම සේවාංශය නඩත්තුනේ සේවා නඩත්තු තාන උඩින් පල්ලෙන් පොඩක් කියවන්න ඕනේ නැත්නම් ඉතින් අපිට හදද්දී පැටලෙන්න පුළුවන් නේ ඒ පටන් ගන්න හරියන්නේ අමාරුයි හදන්න. හරි. එතකොට දැන් මේ බෙදාහන්නද පොදු කාර්ය ඍජු පදනමෙන් එකක් දීලා තියෙනවනේ ඒක අපි ගමු. පොදු කාර්ය පිළිවෙල. ඒකේ පදන වල දෙයක් තියෙන ඍජු කියලානේ ප්‍රතිපාදන. ඍජු හේවත් ප්‍රතිපාදන. ඒ එකස් එකේ 5000ක් දැනට තියෙනවා බෙදපුවා. නිමෝම එකේ 4800ක් තියෙනවා. නඩත්තු එකේ ටිකක් මේක දාන්න ඕනේ හැබැයි තිබ්බා ඒකනේ. අංක දෙකෙන් බලන්න 10 වලින් හදන්න වෙන්නේ. ඔය විලක්කම් දෙක නඩත්තු දෙපාර්තමේන්තුවට බෙදා හැර ඇති මුළු පොදු කාර්ය 6000. නඩත්තු දෙපාර්තමේන්තුවට බෙදා හැර ඇති මුළු පොදු කාර්යය අපිට දීලා තියෙනවා 6000ක් කියලා. 6000ක් කියලා දීලා තියෙනවා. ඒක එහෙම දාන්න එකත් ඍජු පදනමින් තමයි ගන්න තියෙන්නේ. ප්‍රතිපාදන නැත්නම් වෙන් කිරීමේ පදනමින් තමයි ගන්න තියෙන්නේ. හරි. එහෙනම්
අර ටික බෙදමුනේ. නිෂ්පාදන කළමනාකරු වැටුප. ඒක නම් පදනමක් තිබුණා. නිෂ්පාදන කළමනාකරු වැටුප. නිෂ්පාදන කළමනාකරු වැටුප. නිෂ්පාදන කළමනාකරු වැටුප එක පදනම සම තිබුණේ. ඒක ගන්න අවුටම තියෙන රෝගලක් අය කියන්නේ සම. එකට එක් කියලා ගමු. දැන් නිෂ්පාදන කළමනාකරු වැටුප කීයද? 6000යි. මේ දෙකට සම 3000යි 3000යි වශයෙන් බෙදන්න. දහස් වලින් හදන්නේ දහස් වලින්. ඊළඟ කොළිය බිම් ප්‍රමාණය. කොළිය බිම් ප්‍රමාණය තියෙනවා. කොළිය බිම් ප්‍රමාණය කුඩාම අනුපාතය විදුලි කැපුවොත් 2 1 3 නේ. 2ට 1ට 3 කියලා ගන්න පුළුවන්. බෙදන්න තියෙන කොළිය කීයද? 4800. අපි බෙදන්න බලන්න. 3 4 6. 6 වරක් 8යි 800යි. 8 වරක් 2 16 1600යි. 8 වරක් 1 8යි. 8 වරක් 3 24යි. 2400 3000 4000 කොළිය බෙදුවා විදුලිය. විදුලිය කිලෝවොට් පැය තියෙනවානේ. ඒක හොඳයි. කිලෝවොට් පැය. කිලෝවොට් පැය. කුඩා කරන්න. විදුලි කපන්න. දෙවරක් චක්‍ර යනවානේ. 2 1 3 කියලා. 2 1 3 කියලා බලන්න. විදුලි එක ඔතනම කපලා දාගන්න. ලේසිනේ. තර 4ට 2ට 6 කිරේ තව කුඩා කරන එකේ 2ට 1ට 3 කිය. 2ට 1ට 3. දැන් මම විදුලිය බෙදන්න ඕනේ 2400ක් නේ බෙදන්න තියෙන්නේ. 2400 3 1 2 කියන්නේ 3යි 4 2 6. 6ෙන් බෙදනවනේ මේ. 400යි. 402ක් පළවෙනි අංශයෙන්. 800. 401ක්. 403ක්. එකතු කරලා බලන්න 2000යි 2400ක් වෙනවා හරියට. විදුලිය. යන්ත්‍ර කියලා තියෙන්නේ යන්ත්‍ර ෂෙයා වෙන්නේ නැති උතන්නේ යන්ත්‍ර ඔය යන්ත්‍ර ෂෙයා කියලා එක දාගන්න නැත්නම් බෙදන්න බෑ යන්ත්‍ර ෂෙයා 10 15 ඔයගේ යන්ත්‍ර ෂෙයා කියලා හදාගන්න යන්ත්‍ර ෂෙයා තමයි දෙන්නේ යන්ත්‍ර වටිනාකම එතන යන්ත්‍ර පිරිවැන්නේ ඔය යන්ත්‍ර වටිනාකම යන්ත්‍ර වටිනාකමේ කුඩාම අනුපාතය විදුලි විතරක් කපන්න පුළුවන් 5 1 6 5 1 6 5 1 6 ඉතල 7යි 5යි 12යි නේ යන්ත්‍රය බලන්නකො 12න් බෙදන්නකො 6000 අනුපාතවල එකතු වෙන්නේ කීයද 5 1 6යි 6 6 12යි 500යි නේ 505ක් 2500යි 501ක් 500යි 506ක් 3000යි 3000 6000 හරි විදුලි ගන්නවා යන්ත්‍රය අවසාන එක සේවක සුබ සාධක වියදම් සේවක සුබ සාධක වියදම් සේවක සංඛ්‍යාව ඇතිනේ තියෙනවා සේවකයන් ගණන සේවකයන් ගණන අනුපාතයට දීලා තියෙනවා ඒක සේවකයන් ගන්න කුඩාම කරන්න වඩා හදලා බලන්න 50ට 100ට 15 එක තියාම එකක් නේ එතකොට පස්සරක් චක්‍රයෙන් දාන්න පුළුවන් නේ පස්සරක් 3යි පස්සරක් 20යි පස්සරක් 10යි මීට වඩා කුඩා කරන්න බෑ වගේ 10ට 20ට 3 10ට 20ට 3 ඒ කියන්නේ එකතු වෙන්නේ අනුපාතවල එකතුව 20යි 30යි 33යි නේ ඔබ බෙදේ බලන්න සේවක සුබ සාධක කියලා 3000යි තියෙන්නේ 3000 33 නම් බෙදෙන්නේ වක්කරි අවුලක් තියෙනවද සේවක සුබ සාධක සේවකින් ගන්න ආතර සෝරි එකතු වල තියෙන්නේ එකලස් නිමෝම් එකතුව නේද එතන තියෙන්නේ නඩත්තු අංශෙට බෙදෙන්න අවශ්‍ය නැහැ නේද වඩා ඉන්න එකතු තීරුවත් නඩත්තු අංශ කියලා නෑ අන්තිම
ඔගේ එකක්වත් එතකොට බෙදන්න අවශ්‍ය නැද්ද බලන්න. එකතුව තියෙන්නේ. එකතුව තියෙන්නේ එතන නේද? ඔව් පොඩක් ඉන්න ගාන බලන්න. ඔව් අර දෙකට විතරයි බෙදන්න තියෙන්නේ. දැන් සේවාංශේ වෙනම දීලා තියෙනව නේද? සේවාංශේ වෙනම දීලා තියෙනවා. ඒකයි එතන පැත්තේ. සේවාංශය 6000 හැමෝම තිබ්බේ. මෙතන අර එකතුව කියන එකත් එක තමයි පැත්තට තියෙන්නේ. එහෙනම් මේක නම් හරි. ඔබ දාගන්න. නිෂ්පාදන කළමනාකරණයට ගැටලුවක් නැහැ. ඒක සමසවන බෙදන්න කිව්වනේ. පොලිය බිම් ප්‍රමාණය ගනිද්දී 2ට 1 කියලා ගන්න වෙනවා. මේක ඕනේ නැහැ. 2ට 1. 2ට 1යි වෙනස් වෙන්නේ තොටි. පොලිය බෙදන්න තිබ්බේ කීයක්ද? 4800ක්. එහෙනම් 4800 තුනෙන් බෙදන්න තියෙන්නේ 1200 ටිකට කපලා හරිය දාගන්න. එතකොට 2400 1200 නේ. 2400 1200 මේකටත් දැම්මනේ. 2400 1200 3600 නේද? හරි. ඊළඟට විදුලියත් එහෙම ගන්න වෙනවා ඉතින්. විදුලිය කිලෝවොට් පැය 4ට 2. 4ට 2 කියන්නේ 2ට 1යි නේ. මේක අයින් කරන්න 2ට 1. 2ට 1 කියන්නේ බලන්න විදුලිය අපිට තියෙනවා 2400. 2ට 1 කියන්නේ 3ෙන් බෙදන්නේ 800යි. 1600 800ක් එන්නේ. මේකට එන්නේ නැති ප්‍රශ්නයක් නේද? ඒ කලින් දීලා තිබ්බන්නේ 2යි. තව එකයි දෙන්නේ යන්ත්‍ර ශක්තියම හදාගන්න. යන්ත්‍ර වටිනාකම ඉතින් අපි ගන්නේ 5ට 1 කියලා පළවෙනි දෙකට නේ 5ට 1 මෙයා නෑ 5ට 1 5ට 1 කියලා 6ෙන් බෙදන්නකෝ යන්ත්‍රශ 6000යි අන්න බෙදලා එතකොට 1000යි 10ව 5ක් 5000යි 10 එකක් 1000යි අවසාන එක දැන් බලන්න සේවක සුබ සාධක වියදම් සේවක සංඛ්‍යාව 50ට 100 50ට 100 අතන නඩත්තු අංශය වගේ අපි දැක්කේ ඒකයි මේ 50 වරක් 1යි 50 වරක් 2යි කියලා ගන්න. දැන් හරිය 3200යි 1600 ගත් දෙකද කුලිය එන්නේ 3200 1600 කුලිය කුලිය කීයක් තියෙන බෙදන්නේ 4800 කුලිය 4800 4800 තුනෙන් බෙදන්න තියෙන්නේ. එතකොට 1යි 1600 3200 1600 ඒකත් හරි 3200 1600 දැන් හදාගන්න වෙන්නේ. අපි සේවක සුබ සාධක වියදම් කීයද ගත්තේ 50ට 100 නේ 50ට 100 50 වරක් 1යි 50 වරක් 2යි. එහෙනම් සේවක සුබ සාධක වියදම් තුනෙන් බෙදන්න 3000 තුනෙන් බෙදන්න 1000යි 1000යි 2000යි නේ. හරි. මේකේ සේවාංශය වෙනම දීලා තියෙන එක තමයි ගැටලුව තිබ්බේ. සේවාංශය වෙනම දීලා තියෙන්නේ. එතකොට අපි ආයෙ බෙදන්න ඕනේ නැහැ. ඔය උත්තර ටික ගත්තාම හරිනේ. අද අවසන් කරගන්න කියන ආයෙ නෑනේ ගැටලු නේ මොනවා. සුබ සාධකත බෙදුවා. 8යි 5යි 8යි 9 12යි 17 18 800. 14 22යි 6 9 10 11යි 13යි මේක 6000 හොමෝ ගන්න ඕනේ. දැන් 6000 වරහන් කළ බෙදන්න බලන්න නඩත්තු සේවා පිරිය බෙදීම කියන එතන. නඩත්තු සේවා පිරිය බෙදීම. නඩත්තු සේවා පිරිවැය බෙදීම. ඒකේ මොකද්ද පදනම දීලා තිබ්බේ? ඔව්. ප්‍රමිලක්කම් දෙකෙන් බලන්න පුළුවන් ඒකනේ. ප්‍රමිලක්කම් දෙක නඩත්තු දෙපාර්තමේන්තුවේ බෙදා හැර ඇති මුලපොදුකාරය 6000යි. මේ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක අතරේ නඩත්තු පැය පදනම තමයි. නඩත්තු පැය. බලන්න ඒකේ අනුපාතය වගේ. නඩත්තු පැය අනුපාත කීයද ඒක? ඒකෙත් 20යි 80යි කියන්නේ. 20යි 80 කියන්නේ ඒ කුඩා කර හැකි. දෙවරක් 1යි දෙවරක් 4යි. 1ට 4 කියන හදාගන්න. කුඩා අනුපාත 1ට 4. එහෙනම් පහෙන් බෙදන්නේ 1200යි 4800.
හරි දැන් අවසන් කරන්න 8යි 10යි 9යි 10යි 20යි 20000යි 8යි 10යි 5යි 3යි 8යි 18000 20000යි 18000 එක එක තියෙනවා දැන් හරි 20000යි 18000 20000යි 18000යි කියලා ගන්න 20000යි 18000යි මුළු පොදු කාර්ය පිළිවෙල හරි දැන් අපි එක් එක් නිෂ්පාදන දෙපාර්තමේන්තු සඳහා පොදු කාර්ය පිළිවෙල අන්තර්ගාන අනුපාත හදමු අපි ලක්කන් දෙක එකලස් අංශය අන්තර්ගාන අනුපාතය ඇස්සමේන්තුගත මුළු පොදු කාර්ය දැන් බලන්න එකලස් අංශය මොකද පදනම අපිට කියන්නේ කියනවා ඔබේ තියෙනනේ රොබි ලක්කන් තුනේ තියෙන්නේ රොබි ලක්කන් තුනේ කියනවා එකලස් දෙපාර්තමේන්තු සහ නිවුන් දෙපාර්තමේන්තු පොදු කාර්ය පිළිවෙල අන්තර්ගානය සඳහා පිළිවෙලින් යන්ත්‍ර පැය සහ ශ්‍රම පැය මේකේ යන්ත්‍ර පැය ඇස්සමේන්තුගත යන්ත්‍ර පැය ඇස්සමේන්තුගත යන්ත්‍ර පැය ඔව් එතකොට මේ දහස් වලින් තාම තියෙන්නේ 20000යි දහස් වලින් යන්ත්‍ර පැය ගානක් ගන්නකො යන්ත්‍ර පැය එකලස් එකේ 50000යි කියන්නේ දහස් නැතුව නේද 50 තව දහස් වලින් ගන්න 20ට බස්සරක් 4යි 400න් යන්ත්‍ර පැයකට 400යි ඔව් යන්ත්‍ර පැයකට 400 කියලා හදාගන්න යන්ත්‍ර පැය සෝරි නඩත්තු පැය වල දැන් මේ යන්ත්‍ර පැය තියෙන්නේ 50යි ඔව් යන්ත්‍ර වටිනාකම යන්ත්‍ර පැය කොහෙද තියෙන්නේ මෙතන යන්ත්‍ර පැය 400 නේ යන්ත්‍ර පැය 400 අතර යන්ත්‍ර නඩත්තු පැය ස්වාමිනාක්කන් තුනේම තමයි තියෙන්නේ එකලස් දෙපාර්තමේන්තු සහ නිමන් දෙපාර්තමේන්තු පොදු කාර්ය පිළිවෙල අන්තර්ගානය සඳහා පිළිවෙල යන්ත්‍ර පැය සහ ශ්‍රම පැය ඒකම කියන එකලස් දෙපාර්තමේන්තු සඳහා අයවැයගත යන්ත්‍ර පැය 400 කියලා නේද 400 එකයි දෙකයි රුපියල් 50යි රුපියල් 50 යන්ත්‍ර පැයකට රුපියල් 50 ඊළඟට නිමෝන් දෙපාර්තමේන්තු හදමු අන්තර්ගාන අනුපාතය ඒකත් ආදේශ කරන්න ඇස්සමේන්තුගත මුළු පොදු කාර්ය උඩට ඇස්සමේන්තුගත මොකද්ද ගන්න තියෙන්නේ ශ්‍රම පැයනේ ඇස්සමේන්තුගත ශ්‍රම පැය ඔව් එතන මේකේ උත්තරේ ගන්න 18000ක් ඇස්සමේන්තුගත මුළු පොදු කාර්ය නිමෝමන්ස තියෙනවා අපිට ඒකම දීලා තියෙනවා රොබි ලක්කන් 3 බලන්න ඒ රොබි ලක්කන් 3ේම උත්තරේ දීලා තියෙනවානේ නිමෝම් දෙපාර්තමේන්තු අයවැයගත ශ්‍රම පැය 200යි කියලා දහස් වලින් දීලා තියෙනවා රුපියල් 90යි ශ්‍රම පැයකට රුපියල් 90යි ශ්‍රම පැයකට රුපියල් 90යි ශ්‍රම පැයකට රුපියල් 90යි ශ්‍රම පැයකට රුපියල් 90යි හරි දැන් අපි අවසාන කොටසට එමු එකේ මොකද කියන්නේ අවසාන කොටස ඒ භාණ්ඩයේ අපේක්ෂිත ලාභය හෝ අලාභය දැක්වෙන ප්‍රකාශනය හදන්න ඉස්සලා විකරම් වලින් පටන් ගත්තා නේද විකරම් වලින් පටන් ගන්න ඒ භාණ්ඩයෙන් අපේක්ෂිත ලාභය හෝ අලාභය දැක්වෙන ප්‍රකාශනය දැන් ඒකකයේ ඔක්කොම මේක දීලා තියෙන්නේ නේද ඒකකයක් සම්බන්ධයෙන් දීලා තියෙන්නේ එහෙනම් ඒකකයෙන් නේද හදන්න වෙන්නේ මේක ඒකක විකුණම් මිල ඒකක විකුණම් මිල 2500යි මෙතන රුපියල් දැන් මේක ඔක්කොම වියදම් ටික අඩු කරගෙන යන්න බලන්න ප්‍රාථමික පිරිවැය වෙනම හදන්න ප්‍රාථමික පිරිවැය 500ක් දීලා තියෙන රුපියල් කොහොමද හදාන්නේ ඊළඟ නිෂ්පාදන පොදු කාර්යත් මේකට එකතු කරා ඒකේ සම්බන්ධ නිෂ්පාදන පොදු කාර්ය මේ භාණ්ඩය යන්ත්‍ර පැය 3යි ශ්‍රම පැය 5ක් ගත කරනවා. ඒතකොට යන්ත්‍ර පැය යන්නේ මේකනේ. එකලස් එකනේ හදලා තියෙන්නේ.
එකලස් එකෙන් පැය 3යි යන්ත්‍ර පැය 3යි යන්ත්‍ර පැයකට රුපියල් 50ක් ආවා නේද? එතකොට 150ක් එතනින් පොදු කාර්ය වැටෙනවා. නිමවුම් එකේ තමයි සම පැය යන්නේ නේ. එතන පැය දීලා තියෙන්නේ සම පැයනේ. සම පැය කියලා අනිවාර්යෙන් හිතන්න වෙනවා. නිමවුම් අංශය තමයි ඒක හැදුවේ කියලා. නිමවුම් අංශයේ පැය 5 හදලා තියෙන්නේ. නිමවුම් අංශයේ පැයකට 90ක් ආවේ නේ. පොදු කාර්ය අන්තර්ගහනේ. එතනින් 450ක් ගන්න. දැන් ප්‍රාථමික පිරිය දන්නවා නිෂ්පාදන පොදු කාර්ය දන්නවා. නිෂ්පාදන පිරිවැය දැන් ඇවිල්ලා තන ඒක කියන්නේ. තා අපිට ගන්න වෙන මොකද්ද? මේක අර නිෂ්පාදන නොවන පොදු කාර්යයක් දීලා තියෙනවා. ඒකත් මේකෙන් අඩු කරන්න ඕනේ. නිෂ්පාදන නොවන පොදු කාර්ය. නිෂ්පාදන නොවන පොදු කාර්ය ඒකක විචල්්‍ය දීලා තියෙනවා. විචල්්‍ය. නිෂ්පාදන නොවන පොදු කාර්ය යට විචල්්‍ය තියෙනවා ඒකකයක් සම්බන්ධ 300ක්. ස්ථාවර ටික හදාගමු නේද? ස්ථාවර පොදු කාර්ය ලක්ෂ 4ක ලක්ෂ නෙමෙයි ඒතර දහසුලින් 400ක් ගිහිල්ලා තියෙනවා. ඒක කීයද අපි තරම් 1000ක් නේද? එකයි. නැත්නම් මෙහෙම ගන්නකො ලක්ෂ 4 1000ෙන් බෙදන්න වෙනවනේ. ඒකෙන් ගන්න 400. නැත්නම් 400කින් බෙදන්න. එතන නේද කියලා දෙන මුළු පිරිවැය. ලාභය ලක්ෂ 7යි 10ක් වලින්. නැතු. ඒකක ලාභය නම් මුළු ලාභය ගන්නත් පුළුවන්. ඒක අහලා තියෙන්නේ නම් විභාගයේ ඒකක ලාභය තමයි අහලා තියෙන්නේ. 700 10 වලින් 700 කියන්නේ. දැන් මේකෙන් මුළු වේදන් ටික අඩු කරා. දැන් මෙතන වෙන පෙන්න මුළු පිරිවැය කියන්නේ. මුළු පිරිවැය දැන් පෙන්න එක හොඳයිනේ. 5 10 6 7 11 15 18. මෙන්න විකුණුම් ආදාය මෙන්න මුළු පිරිවැය. වෙනස ලාභය. සුද්ධ ලාභය. ලාභය දහස් වලින් නම් 700යි. නැත්නම් ලක්ෂ 7යි. දහස් වලින් නම් 700යි. නැත්නම් ලක්ෂ 7ක් කියලා ගන්න පුළුවන්. මොන විදිහට හදන්න තියෙන්නේ. ඒ වගේ වෙන මෙහෙම නම් හරි විකුණුම් බිල ප්‍රාථමික පිරිවැය පොදු කාර්ය නිෂ්පාදන නොවන පොදු කාර්යත් වෙනම දාලා තියෙනවා. මුළු පිරිවැය යනවනේ මුළු පිරිවැය. මුළු විකුණුම් ආදාය මුළු පිරිවැය ගියා කියන්නේ සුද්ධ ලාභය ගන්න පුළුවන්. සුද්ධ ලාභය. හරිනේ. සුද්ධ ලාභය හරි එහෙනම් අපි ප්‍රශ්නාංක 19ට 18ට යමු 18 වෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 18 පටන් ගන්න. ඒකත් උද ප්‍රශ්නයක් පළතුරු බීම සැකසුම් සමාගමක් වර්ග දෙකක පළතුරු බීම අවසා අන්නාසී නිෂ්පාදනය කරන ලබයි. සැකසුම් සහ බෝතල් කිරීම යන නිෂ්පාදනාංශ දෙකකින් සහ කර්මාන්තශාලාවක් සහ සේවාංශයක් වෙන ගබඩාවක් මෙම සමාගම සතු වේ. එතන මේ සැකසුම් සහ බෝතල් කිරීම එක කර්මාන්තශාලාවක් ඇතුලේ තියෙන නිෂ්පාදනාංශ දෙකක් සේවාංශයක් හැඩ ගබඩාවක් තියෙනවානේ. හිතනවා තියෙන්නේ. කර්මාන්තශාලාව සහ ගබඩාව වෙන්වෙන්ව ගොඩනැගිල්ල පිහිටා ඇත වසර කාලයක් සඳහා ඒකක 50000ක ක්‍රියාකාරී මට්ටමේදී අයවැයගත් තොරතුරු. ඒකක 50000ක් තමයි හදන්නේ. දැන් මේකෙත් අර ඉස්සල ප්‍රශ්නෙම තමයි තියෙන්නේ. කර්මාන්තශාලා වෙනම දීලා තියෙනවා ගබඩාව වෙනම දීලා තියෙනවා. ගබඩාවට එනවා අපි ප්‍රතිපාදන පදනමින් කියලා ගන්න වෙනවනේ. ගොඩක් ඉස්සල පැටලුවා ගන්න හදද්දී අපි. කර්මාන්තශාලාව වෙන වෙනම බෙදන්න. ගබඩාවේ ප්‍රතිපාදන පදනමින් දාන්න ඕනේ. හරිද? ඒතර කොළිය කර්මාන්තශාලා ටික වෙනම කර්මාන්තශාලා අනුපාතයට හදන්න. ගබඩාව ප්‍රතිපාදන පදනමින් කියලා වෙනම නැත්නම් ඍජු පදනමින් කියලා වෙනම දාගත්තා නම් හරි. හරි? ඒතර කොළියේ තියෙනවා වක්‍ර වේතන විදුලිය යන්ත්‍රශ ගොඩනැගිලි සඳහා වරිපණම් ආරක්ෂක සේවා සඳහා ගාස්තු ඒක හොයන්න කියනවා. ඔව්. දැන් මේක හැබැයි ටිකක් දිගට ගහගන්න මොකද අර ගබඩාවේ ටික ප්‍රතිපාදන නැත්නම් ඍජු පදනම කියලා වෙනම දැම්මොත් එතන අයිතම එනවනේ 2.5ක් එනවනේ 3.6ක් එනවා. 6යි අතන ආය 6ක් එනවනේ 12ක් වෙනවා රෝලේ. පොල් 15ක් 16ක් ගහගන්න වෙයි. එහා පැත්තේ තියෙනවා වක්‍ර සේවක සංඛ්‍යාව, භූමියේ වර්ගඵලය, නිෂ්පාදන යන්ත්‍ර පිරිවැය, සිසිල් කරන යන්ත්‍රයේ පිරිවැය. හොඳට බලන්න ඒක. කාලත්‍ය සදා යන්ත්‍රපැය, ආරක්ෂක සේවකයන් සංඛ්‍යාව, කාලත්‍ය සදා මුළු කිලෝවොට් පැය.
අතිරේක තොරතුරු 1 නිෂ්පාදන යන්ත්‍ර සහ සිසිල්කරණ යන්ත්‍රය වාර්ෂික පිරිවෙනින් 10ක් සහ 8 බැගින් සරල මාර්ගයෙන් ඡය කරනවා. නිෂ්පාදන යන්ත්‍ර කියපුවම දැන් නිෂ්පාදන යන්ත්‍ර දෙකක් තියෙනවා. සැකසුම් එකෙත් ලක්ෂ 4ක යන්ත්‍ර පිරිවෙයක් තියෙනවා. බෝතල් කිරීම එකෙත් ලක්ෂ 2ක නිෂ්පාදන යන්ත්‍රයක් තියෙනවානේ. අන්න ඒ දෙක ඒ විදිහට ඡය කරන්න 20ක් sorry 8ක් සහ 10ක් නේ. නිෂ්පාදන යන්ත්‍ර සහ සිසිල්කරණ යන්ත්‍ර. ඔව් නිෂ්පාදන යන්ත්‍රව 10ක් ඡය කරන්න තියෙන්නේ. සිසිල්කරණ යන්ත්‍රය වෙනම යන්නේ. සිසිල්කරණ යන්ත්‍රය තියෙන්නේ ගබඩාවේ. තේරුණාද? ඒක වෙන වෙනම ඡය හදන්න වෙනවනේ. වෙන වෙනම ඡය හදන්නේ. ආයි ගබඩාවේ මුළු පොදු කාර්ය නිෂ්පාදන යන්ත්‍රවල පිරිවැය මත සැකසුම් සහ බෝතල් කිරීම යන්ත්‍ර අතර නැවත විභාජනය කරන්න. නිෂ්පාදන අංශවල පොදු කාර්ය පිළ යන්ත්‍ර පෑ පදනම මත අන්තර්ග්‍රහණය කරන්න. පහත තොරතුරු අඹ බීම් බෝතලයකට අදාළ වේ. ගත කළ සත්‍ය කාලයේ සැලසුම් අංශයේ මිනිත්තු 12. අපි පැයකට හදලා ආයෙ මිනිත්තු කරන්න වෙනවා ඒකනේ. පැයකට හදා ගන්න පුළුවන්. අන්තර්ග්‍රහණ අනුපාතය ඒ වගේ යන්ත්‍ර පැයකට සම පැයකට නෙනේ. ඒ නේකාය 60න් 12න් වැඩි කළ ගන්න වෙන්නේ. 60න් 12න් වැඩි කරන්න ඕනේ මිනිත්තු 12කට බලන්න. බෝතල් කිරීම යන්ත්‍රෙත් එහෙම මිනිත්තු 6කට අහලා තියෙනවා. මිනිත්තු 6යි ගත කරලා තියෙන එකයි. මෘදු පරිවැය අමුද්‍රව්‍ය 6.40යි ශ්‍රමය රුපියල් 5යි. නිෂ්පාදන නොවන පොදු විචාල පොදු කාර්ය රුපියල් 4යි. නිෂ්පාදන නොවන ස්ථාර පොදු කාර්ය 300යි දහස්වල. එක් එක් භාණ්ඩයේ විකුණුම් මිල මත ලාභ ආන්තිකය 20යි. හොඳ ගානක් නේද? විභාජන පදනම් පැහැදිලිව දක්වමින් පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව සේවංශයේ පොදු කාර්ය පිරිවැය නැවත විභාජනයේ ඇතුළු සැකසුම් සහ බෝතල් කිරීම අංශ දෙක සඳහා පොදු කාර්ය පිරිවැය අන්තර්ගත අනුපාත. අඹ බීම් බෝතලයක නිෂ්පාදන පිරිවැය. අඹ බීම් බෝතලයක අයවැයගත විකුණුම් මිල. පොඩ එක බලන්න මේක විභාග ගන්න 2018 2018 ලකුණු 20 ගන්නවා. 2018 ලකුණු 20යි. දැන් අන්තිමට තියෙන්නේ 2018 ගානයි 2019 පොදු කාර්ය ගානයි 2020 පොදු කාර්ය ගානයි තමයි ළඟ ළඟ වෙ දාලා තියෙන්නේ. හරි බලමු 18 ටික හිතලා හදන්න තියෙන ගානක් නේ. ස්කෝල් කරගන්න මේ විනාඩි මොකෙයි. පත්‍රිකාට්ටය දිගට හදාගමු නේද? අයිතමය විභාජන පදනම එනවනේ. නිෂ්පාදන මධ්‍යස්ථාන දෙකක් තියෙනවා. ඒවල පොඩි ඉලක්ක ලියන්න තියෙන්නේ. සෑ මධ්‍යස්ථාන එකයිනේ. පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව අයිතමය විභාජන පදනම නිෂ්පාදන මධ්‍යස්ථාන සේවා මධ්‍යස්ථාන. නිෂ්පාදන මධ්‍යස්ථාන දෙක මොකද්ද? කර්මාන්තශාල ඇතුලේ තියෙන සැකසුම් සහ බෝතල් කිරීම. සැකසුම් සහ බෝතල් කිරීම. සේවා මධ්‍යස්ථානවල ගබඩා. හරි 10 වලින්ද අපි හදන්නේ. 10 වලින් හදුවේ. පටි ගහ ගන්න කොහොමද ඉස්සෙල්ලා? හරි මේක හදමු දිගට. හරි දෙක පස්සේ දවසක හදන්න වෙන්නේ නේද මේක සම්පූර්ණ හදන වෙලාවයි. 19 ඉස්සර දෙක විතරනේ තුනේ. හරි. එතකොට දැන් මේක අපිට මතකයිනේ. පොලිය. ඒ පොලිය කර්මාන්තශාලාව කියන ටික විතරයි අපි බිම් ප්‍රමාණයට බෙදන්න වෙන්නේ. බිම් ප්‍රමාණයට බෙදන්න වෙන්නේ කර්මාන්තශාලාව 180 පමණයි. කර්මාන්තශාලාව 180 පමණයි. බිම් ප්‍රමාණයට බෙදන්න වෙන්නේ. හොඳයි බිම් ප්‍රමාණය ගන්න බලන්න. දැන් ගබඩාවට යන බිම් ප්‍රමාණය අතහැරලා ගන්න වෙන්නේ ඒක නේද? එතකොට අර 120 18 කියන කොටස තමයි අපිට ගන්න වෙන්නේ. බිම් ප්‍රමාණය 120 18. දැක්කද? 120 18 මේ ක්‍රියා වෙනස් අනුපාතය නේද? එතන 120ට 18 නේද? කුඩා වේද ඒක? කීයද බෙදන්න දෙන්නේ? කුලිය 180 බෙදන්නත් තියෙන්නේ.
පොඩක් ඉන්න බලන්න. දෙක තුන. ඒකේ බිඳුවක් අඩුයි වයි ගානේ. ගානේ බිඳුවක් අඩු ප්‍රශ්නයක් තියෙනවා. ඒක හදාගන්න කියලා හිතමු. භූමි වර්ග ප්‍රමාණය 1,20,000ට 1,80,000ක් කියලා ගානේ හදාගන්න. තා බිඳුවක් එතන එකතු කරගමු මේ බෝතල් කිරීමේ අංශයට භූමි වර්ග ප්‍රමාණය කියන්නේ. ඒක ටිකක් අමාරු ඔක්කොම උත්තර වැරදිනවා නේ. විභාග උත්තරත් එක්ක වෙනස් වෙනවා. හරි. හදන්න බැරි කමක් නැහැ. නමුත් අපි මේක තියෙන උත්තර වලට මෙයා 1.80. එතකොට මේකේ මේ බිඳු තුන කපලා ගන්නත් පුළුවන් ලේසියෙන්. අර ගණුපාතේ හදන්නත් අමාරුයි. එතන 60 2යි 60 3යි කියලා ගන්න. 2 3 අනුපාතය. 2ට 3 අනුපාතය. 2ට 3 අනුපාත තමයි මේ කර්මාන්තශාලා කුලිය කියලා දැම්මත් වඩා හොඳයි නේද? කුලිය කර්මාන්තශාලා කුලිය. කර්මාන්තශාලා කුලිය. එතන කීයද 180 විතරයි බෙදන්නේ අපි පළවෙනි අවස්ථාවේ 180 3යි 2යි 5න් බෙදනවා 3යි 15යි 30ට 6යි 6 වරක් 5 36 දෙකක් 72ක් කියලා ගන්න 36 3ක් 108යි නේද වරක් 18 9 10 108යි දැන් ගබඩාව මෙතනම කෙලින්ම දාන්න එපා එකතු දීලා තියෙන නිසා තුනට මේකපාර විභාජනය කරන්න බෑ තුනට මේකපාර විභාජනය කරන්න පුළුවන් එතන අර සේවයකේවා 50 පදනම අවුලක් යනවා නේද? දැන් බිම් ප්‍රමාණයට අපි අර දෙක බෙදුවේ නේද? දැන් මෙතන 50 කියලා දාන්න පුළුවන්. 50 දාපුවාම උත්තරෙත් එනවා. ඉතින් 230ක් කියලා එයි නේද? ඔය මෙතන බෙදුවේ කියන්නේ 180යි 230ක් එනවනේ. නමුත් ගබඩාවේක අපේ පදනම ගැන ප්‍රශ්නයක් එනවා. නේද? පදනමට හම්බෙන ලකුණු නැති වෙනවා හැමෝම. පදනමට අනිවාර්ය ලකුණු දෙනවනේ විභාගෙට. පදනමට සහ බෙදීමට එහෙම ලකුණු දෙන්න. සමේක අපි අනිවාර්යෙන් ගන්න වෙනවා කුලිය ගබඩාව. ගබඩා කුලිය. ගබඩා කුලිය ඍජු පදනම කියලා නැත්නම් ප්‍රතිපාදන පදනම කියලා ආයෙ වෙනම දාන්න වෙනවා. ගබඩාවට විතරක් ඒ 50. ගබඩාව විතරක් 50 වෙනම යන්න වෙනවා. කොහොම තමයි ගන්න වෙන්නේ. හරිම කමෙන්ට් වෙනවා. හරි එහෙම දාමු අපි නේ. ඊළඟට අපි යමු වක්‍ර වේතන කියන කොටසට. වක්‍ර වේතන. වක්‍ර වේතන. දැන් වක්‍ර වේතන කර්මාන්තශාලාව ගබඩාව. ඒක නම් ඉතින් ඔක්කොටම යන්න තියෙනවානේ. ඒ පොදුවේ බෙදන්න තියෙන වක්‍ර වේතනේ 400. සේවක සංඛ්‍යාව කියනවානේ. සේවක සංඛ්‍යාව තුනටම බෙදන්න. සේවක සංඛ්‍යාව පදනම. සේවක සංඛ්‍යාව. ඒකේ ගබඩාව ටික වෙන් කරලා නැහැ. ඒ තුනටම එකපාර බෙදන්න තමයි තියෙන්නේ. සේවක සංඛ්‍යාව කුඩාම අනුපාතය 10 15 15. ඒ කියන්නේ පස්සරක් චක්‍රය යනවා 2 3 3 කියලා ගන්න. 2ට 3ට 3. වක්‍ර වේතන 2ට 3ට 3 අනුපාතය. 2ට 3ට 3 අනුපාතය. එතන බෙදමු 3යි 3යි 6යි 2යි 8යි. එකතු 8යි. මේකේ 400ෙන් බෙදන්න පුළුවන්. 400ෙන් බෙදන්නකො 8යි. 400ෙන් 8ෙන් බෙදන්න. 8 වරක් 5නේ 50යි. 50 දෙකක් 100යි. 150යි 150. දැන් 400 ආවන්නේ. හරි ඒක හරි. ඊළඟට විදුලි වියදම්. ඒ විදුලි වියදම් කර්මාන්තශාලා විදුලියක වෙනම දෙනවනේ. නේද? එතකොට අපි කර්මාන්තශාලා විදුලිය කියලා මොකක්ද? කර්මාන්තශාලා විදුලිය. කර්මාන්තශාලා විදුලිය මේ මොකද්ද පදවල තියෙන්නේ කිලෝවොට් තියනවද? ඔව් කාලත්‍ය සඳහා කිලෝවොට් පැය. කිලෝවොට් පැය වලට ගන්න. කිලෝවොට් පැය. කිලෝවොට් පැය එතකොට ගබඩාවට නැතුව හදන්න අනුපාතය. කිලෝවොට් පැය 3000ට 2000යි. එහෙනම් 3ට 2යි කියලා ගන්න. 3ට 2යි. මේ දෙකට බෙදලා ඉන්නකො බලන්න. කර්මාන්තශාලා විදුලිය 120ක් තියෙනවා ඔතෙන් බෙදන්න 120ක්. 120 බෙදනවා 3යි 2යි 5යි. දෙවරක් 10යි 20ට 4යි 24යි කොටසක් 24 වරක් 3 72යි 72යි 24ක් 48යි මේකට දාන්නේ දැන් ඔය දෙක එකතු කීයද 8යි 10යි 8යි 12යි 120 ආවනේ හරි 120 ඇවිල්ලා තියෙනවා දැන් ඊළඟට වෙනම යන්න ඕනේ මොකද්ද ගබඩා විදුලිය ඒක ප්‍රතිපාදන ගබඩා විදුලිය ඒක ඍජු පදනමින් තමයි දාන්නේ ඍජු පදනමින් දාන්න මෙයාට විතරක්. කියද්දි. යා.
දිහාක් බෙදෙන්න ඕනේ. ගබඩාව විදුලිය වෙනම යන්න ඕනේ ගබඩාවට පමණක්. වෙන වෙනම දාන්නේ. ඔය වෙන වෙනම දාන්නේ දැන් ගබඩාවේ ටික ගබඩාවට යන ප්‍රමාණය දීලා තියෙනවනේ. ගබඩාවේ ප්‍රමාණය දැන් මේකෙත් දීලා තියෙනවා. මේකෙත් දීලා තියෙනවා. දීලා තියෙනවා කියන්නේ අපි බෙදලා නෙවෙයිනේ ගත්තේ. බෙදලා නැතුව දීලා තියෙන ඒවා ගන්නවට කියන්නේ ඍජු පදනම කියන. ඍජු පදනම කියලා කියන්නේ. එතකොට මේ විදුලිය කුලිය මේ දෙකට බෙදලා ගත්තේ. මේකට බෙදන්නේ නැතුව ගත්තේ. දැන් කර්මාන්තසල මොකක්ද අර වක්‍ර වේදනේ ඔක්කොම බෙදලානේ ගත්තේ. නේද? ඒකේ අනුපාතය හැම එකටම පොදුයිනේ නේද? එකට දැම්මොත් වැරදිද? ඔව් එකට දැම්මොත් ඉතින් මේ අර ප්‍රතිපාදන වලට දෙන ලකුණු ප්‍රමාණය නැති වෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. නේද? ඒක කියලා තියෙනවා හැබැයි. ඔය එතන දෙකට එක ලකුණු ගන්න දෙන්න කියනවා ප්‍රතිපාදන වලට. ලකුණු එතකොට ප්‍රතිපාදනයම තියෙනවා මේ කීපයක්. 2 4 6 8ක් විතර. ලකුණු 4ක් විතර අහිමි වෙනවා එහෙම නැත්නම්. ඍජු වගයන් දෙකට එක ලකුණු බැගින් උපරිම ලකුණු 2යි. ඔව් ඍජු වගයන් ඍජු වගයන් දෙකකට එක ලකුණු බැගින් උපරිම ලකුණු 2ක් දෙන්න කියලා. ඒතර ඒ ලකුණු 2 අහිමි වෙනවා. එච්චර වෙන්නේ. ඒක තමයි ලකුණු 2ක් අඩු වෙනවා. ලකුණු 2ක් අඩු වෙනවා. අර විදිහට ඍජු පදනම දැම්මේ නැත්තම් මේවට ලකුණු 2ක්. ඒකේ එකට දෙක ලකුණු 2 බැගින් හිතන දෙකට එක ලකුණු බැගින් ලකුණු 2ක් කියලා දෙන්නේ. දැනටම අපි දාලා තියෙනවානේ මෙතන ඍජු පදනමෙන් 1යි 2ක්. තවත් දෙකක් විතර ඉස්සරහට එනවා නේද? ඒ ලකුණු 2 අහිමි වෙනවා හැමදාම. වැරදි නැහැ ලකුණු 2 අඩු වෙන එක තමයි වෙන්නේ. හරි. ඉතින් ලකුණු 2ක් මේවයි අඩු වෙනවා කියන එක අපරාධයක්. ඒ විදිහට දාන්න දෙන්නේ. ගබඩා විදුලිය. අපි ලිව්වේ විදුලි වියදන්නේ. හරි. ඊළඟට අපි යනවා යන්ත්‍ර රක්ෂණය. ඒකෙත් ඉතින් අර විදිහට තමයි තියෙන්නේ. යන්ත්‍ර රක්ෂණය. යන්ත්‍ර රක්ෂණය. යන්ත්‍ර රක්ෂණය ඉස්සලා බෙදන්න. යන්ත්‍ර රක්ෂණය 90 බෙදන්න. නිෂ්පාදන යන්ත්‍ර පිරිවැයනේ. දැන් යන්ත්‍ර තියෙන නිෂ්පාදන අංශේ. නිෂ්පාදන යන්ත්‍ර පිරිවැය දෙක ගන්න වෙන්නේ. ඔව් නිෂ්පාදන යන්ත්‍ර රක්ෂණය නේද? ඔව් නිෂ්පාදන යන්ත්‍ර රක්ෂණය නිසා යන්ත්‍ර පිරිවැයට ගන්න. නිෂ්පාදන යන්ත්‍ර පිරිවැය තියෙන්නේ. යන්ත්‍ර පිරිවැය කියලා ගන්න. යන්ත්‍ර පිරිවැය. යන්ත්‍ර පිරිවැය. යන්ත්‍ර පිරිවැයකේ බලන්න කුඩාම අනුපාතය නිෂ්පාදන අංශ දෙකට විතරක් නේ. 4ට 2යි කියන්නේ දෙකට එකයි. මේ දෙකට විතරයි බලන්න ඉස්සෙල්ලා. ඒතර යන්ත්‍ර රක්ෂණය ඒතර කීයක්ද අපිට බෙදා ගන්න තියෙන්නේ කර්මාන්තශාලා සම්බන්ධයෙන් යන්ත්‍ර රක්ෂණය 90ක්. බෙදනවානේ. 90 බෙදීම 3 කියන්නේ 30යි. 60යි 30යි කියලා හොම් බෙදනවා. 60යි 30 වෙනම බෙදනවා. 60යි 30 වෙනම බෙදනවා. ඊළඟට වෙනම යන්න ඕනේ. ගබඩා යන්ත්‍ර රක්ෂණය. ගබඩා යන්ත්‍ර රක්ෂණ ඒක පදනම වෙනස්නේ. ඍජු පදනමින් වෙන දැම්මා. කීයක්ද 20ක්. 20ක් දැම්මා. දැන් මේක අස්සර ගියපුවාම අර පදනම ගැන කියවෙන්නේ. එතන පදනම නැති නිසා ලකුණු 2ක් අයිතම 4කට දෙකට එක ලකුණු ගානේ අහිමි වෙනවා. හරිද? යන්ත්‍ර රක්ෂණය. ඊට ගොඩනැගිලි සඳහා වරිපණ. නිෂ්පාදන ගොඩනැගිලි වරිපණ. ඒ වරිපණ ඉස්සර එකෙන් බෙදන්න සමන වරිපණ බිම් ප්‍රමාණයට යන්නේ. බිම් ප්‍රමාණය මේ දෙකට හදන්න ඉස්සර. බිම් ප්‍රමාණය අපි කලින් අනුපාතය ගත්තා මේ දෙකේ අනුපාතයේ ගානක් හදලා ගත්තේ 2ට 3යි. එතන ගානේ බිඳුවක් වැඩි කරගන්න. 1,20,000ට බෝතල් කිරිමෙන්නේ 18 දානවා 1.80. ඒතර වරිපණ මේ ටික බෙදලා ඉපු ඉස්සන්න. 90 බෙදන්න 5න්නේ. 90 බෙදුවා 5. 1යි 5යි 40යි 8යි 18යි 18 වරක් 2 36යි 18 වරක් 3 54යි 6 10යි 6 3 9 90 බෙදුණා. ඊළඟට ගබඩා වරිපණම් කියලා වෙන ප්‍රතිපාදනය යනවා. ගබඩා වරිපණම් ඍජු පදනම. දීලා තියෙනවනේ. කීයක් දීලා තියෙන්නේ? 30ක් දීලා තියෙනවා. 30ක් දීලා තියෙනවා. කොහොමද 2018 ප්‍රශ්න ටිකක් සංකීර්ණයි නේ. එනේ ඒතර 2017 පේපර් එකේ ලේසි බව තමයි ඒකට හේතුව ඉතින්. දැන් එක අවුරුද්දක් පේපර් එක ගොඩාක් අමාරු වුණොත් ඊළඟ අවුරුද්ද ටිකක් සරල වෙනවා ඉතින් කොහොමද නේ.
දැන් 19 නම් දැන් 18 අමාරු කියන 19 ලේසි. අතන 19 පේපර් එක මෙතරම් සංකීර්ණ නෑ ප්‍රශ්න ගොඩක් ලේසි. ඒත් 20 ටිකක් සමහර ප්‍රශ්න අවුල් තිබුණා තමයි. එතකොට දැන් එන්න තියෙන මොන එකක්ද ලේසි එකක් වෙන දෙන්නේ. 18 අමාරු වුණා 19 ලේසි වුණා 20 අමාරු වුණා 21 ලේසි. 21 කොහමද ලේසි වෙන බය දෙන්නේ නැහැ නේ. මොකද තමයි ගොඩක් ගෙදරම හිටියේ නේද? chance දෙයි නම්. දැන් ගොඩාක් තරගේ තියෙන හැටි තියෙන පාඩුයි. මහන්සිලා වැඩ කරගත්තු හැටි ඉතින් නේද? හැමෝම පාස් වෙන්න කිව්වම නේ. වැඩ කරපුවත් පාස් වෙනවා නොකරපුවත් පාස් වෙනකොට ඒක. වැඩ කරන අයට හානිය. හරි? ඉතින් අපි රිව්වේ ගබඩා මේ වරිපණන් ටිකනේ. ආරක්ෂක සේවා ගාස්තු. ඒක නම් මේ ඔක්කොම බෙදන්න දීලා තියෙන්නේ. හරි? ඒක ගබඩාවට ගිය ප්‍රමාණය වෙනම දීලා නැහැ. ආරක්ෂක සේවා ගාස්තු විතරයි. ආරක්ෂක සේවා ගාස්තු. ආරක්ෂක සේවකයන් ගණන තියෙනවද? තියෙනවා. ආරක්ෂක සේවකයන් සංඛ්‍යාව. ආරක්ෂක සේවකයන් ගණන. කුඩාම අනුපාතය කියන්නේ 2 2 8 කියන කුඩා වෙනවා නේ. 1 1 4 කියලා ගන්න. 1 1 4. 1ට 1ට 4. එතන 1ට 1ට 4 අනුපාතයට බෙදන්න තියෙන 360 360 බෙදීම 6 60යි 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 6 4 24යි 240යි 360ක් හරිනේ 360ක් එනවා. දැන් ඊතර නම් ඔච්චරයි තියෙන්නේ. තව එහා පැත්තේ තිබ්බා මට හිතන්න බෙදන්න කීපයක් නේ. බලන්න එහා පැත්තේ. අතිරේක තොරතුරු අපිට දෙනවා මෙන්න මෙහෙම එකක්. මොකද්ද? නිෂ්පාදන යන්ත්‍ර සහ සිසිල් කරන යන්ත්‍ර වාර්ෂිකව 10ක් සහ 8 බැගින් සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරනවා. එතකොට නිෂ්පාදන යන්ත්‍ර ෂෙයා ගන්න ඉස්සෙල්ලා නිෂ්පාදන යන්ත්‍ර ෂෙයා නිෂ්පාදන යන්ත්‍ර ෂෙයා නිෂ්පාදන යන්ත්‍ර ෂෙයා තන අනුපාතය ගමුනේ. ඒකේ පදනමට ගන්න මොකද්ද යන්ත්‍ර ෂෙයා නිෂ්පාදන යන්ත්‍ර ෂෙයා ඒකේ දීලා තියෙන පදනමක් මේ 100 ගානක් දීලා තියෙන නිසා ඒකට ඍජු කියලා තමයි ගන්න තියෙන්නේ. නිෂ්පාදන යන්ත්‍ර ෂෙයා. ඔව් යන්ත්‍ර පිරිවැයට ගන්න නේද? නිෂ්පාදන යන්ත්‍ර සහ සිසිල් කරන යන්ත්‍රේ වාර්ෂිකව 10 සහ 8 බැගින් සරල මාර්ග ක්‍රමය. එහෙනම් නිෂ්පාදන යන්ත්‍රය ගන්න බලන්න. නිෂ්පාදන යන්ත්‍ර පිරිවැය. ඒ යන්ත්‍ර පිරිවැයට ප්‍රතිශතයක් දීලා තියෙනවා. යන්ත්‍ර පිරිවැයට ප්‍රතිශතයක් දීලා තියෙනවානේ. දැන් බලන්න මෙහෙම සැකසුම් අන්තයේ තියෙනවා නිෂ්පාදන යන්ත්‍ර ලක්ෂ 4ක්. ඒ කියන්නේ 400ක්. දැක්කද? සැකසුම් අංශයේ නිෂ්පාදන යන්ත්‍ර පිරිවැයට තියෙනවා 400ක්. එතකොට 100ට කීයක් ෂෙයා කරන්නද ඔකේ? 10%ක් ෂෙයා කරන්න ඕනේ. 10%ක් ෂෙයා කරන්න ඕනේ. හරි? එතකොට 10%ක් කියලා එතනින් ෂෙයා එන්නේ 40ක් මේකට. 40ක්. එතන 10%ක් යනවා. 10%ක්. යන්ත්‍ර පිරිවැයෙන් 10%ක් ගන්න ඕනේ. ඊළඟට නිෂ්පාදනාංශය තව තියෙනවා. ඒ කියන්නේ බෝතල් කිරීමේ අංශෙත් නිෂ්පාදන යන්ත්‍ර තියෙනවා පිරිවැය ලක්ෂ 2ක් කියවුවා. ලක්ෂ 2ක් කියවා තියෙනවා. දහස් වලින් නම් 200ක් නේ. ඒකටත් 10%ක් ෂෙයා කරන්න. දැන් 20යි එන්නේ නේ. 20යි. ඔනම තමයි ගන්න තියෙනවා. 100ට ප්‍රතිශතයෙන් වැඩි කරලා ගන්න ඕනේ. සැකසුම් අංශයේ යන්ත්‍ර තියෙනවා ලක්ෂ 4ක් කියවුවා. ඒ කියන්නේ 400ක්. ඒකට 10%ක් වෙනම ෂෙයා බලන්න. බෝතල් කිරීමේ අංශයේ යන්ත්‍ර තියෙනවා ලක්ෂ 2ක්. ඒ කියන්නේ 200ක් 10%ක් ෂෙයා කරන්න. ඊට බලන්න සිසිල් කරන යන්ත්‍රය තියෙන කොහෙද කියන්නේ? සිසිල් කරන යන්ත්‍රය තියෙන ගබඩාවේ. සිසිල් කරන යන්ත්‍රය තියෙන ගබඩාවේ. එහෙනම් වෙනම යනවා. සිසිල් කරන යන්ත්‍රය කියලා. සිසිල් කරන යන්ත්‍රය. සිසිල් කරන යන්ත්‍රය. ඒකත් ඉතින් සිසිල් කරන යන්ත්‍රයේ පිරිවැය යනවා තමයි. යන්ත්‍ර පිරිවැය 108ක්. සතේ දාන්න 108ක්. සිසිල් කරන යන්ත්‍රය. සිසිල් කරන යන්ත්‍රය. හරි. හැබැයි ඒක අරකට විතරක් වෙනම යන නිසා නේද ඍජු පදනම ගන්නත් පුළුවන් ඒකේ. මේකට විතරනේ ඒක ෂෙයාන්නේ නේ. ඍජු පදනම කියලා ගත්තත් හරි. ඒ කියන්නේ මේකේ විතරනේ සිසිල් කරන යන්ත්‍ර තියෙන අනිත් දෙකේම නැහැ නේ. ඒලා අතර 250ක් තියෙනවද බලන්න හොඳට. සිසිල් කරන යන්ත්‍රයේ පිරේ ගබඩාව සම්බන්ධයෙන් 250ක් තියෙනවා. මේකට 8ක් ෂෙයා කරන්න කියන ප්‍රතිශතයක් වෙනවා 8ට. 40යි 4ක් විතරයි 16 20යි. 20ක් ගන්න සිසිල් කරන යන්ත්‍රයේ ඍජු පදනම.
ඒකට විතරක් කියන නිසා ඍජු පදනම දාගත්තට කමක්. ඍජු පදනමට දාගන්න. හරි නේද? දැන් ඔන්න ප්‍රාථමික විභාජන ඔය දක්වාම තියෙනවා. ප්‍රාථමික විභාජන ටිකක් දිගට තියෙනවා. එච්චරක් තියෙනවා. හරි. දැන් අපි දෙතික විභාජනට කලින් මේ ටික එකතු කරගමු. 2 4 10 8 15 21 24 30 34 තුනක් විතරයි. 4ක් 440ක්ද බලන්න 440ක්. ඔව් ඒ තමයි ඉන්න තියෙන විභාග උත්තරේ 440. 440ක් මේක වෙන තියෙනවා. ඊළඟ බෝතල් කිරීමේ අංශෙත් බලන්න. බෝතල් කිරීමේ අංශ කීයක් තියෙනවද කියලා? 8යි 16යි 20යි 7යි 11යි 14යි 19යි 25යි 27යි 3යි 1යි 4යි 470යි 440යි 470යි කබඩාංශය බලන්න වෙනවා. 5 10 13 15 18 22 24 3 5 540යි 470යි 540 540 540 දැන් දෙතික විභාජනයක් කරමු 540 වරහන් කරලා මෙතන දාන්න මොකක් කියලාද ගබඩා සේවා පිරිවැය කියලා මෙතනින් ගන්න ගබඩා සේවා පිරිවැය බෙදීම ගබඩා සේවා පිරිවැය බෙදන්න මොකද්ද පදනමක් දීලා තියෙනවද මේ තියෙන අංක දෙක අතිරේක තොරතුරු දෙක ගබඩාවේ මුළු පොදු කාර්ය නිෂ්පාදන යන්ත්‍ර පිරිවැය මත නිෂ්පාදන යන්ත්‍ර පිරිවැය නිෂ්පාදන යන්ත්‍ර පිරිවැය මත ගන්න තියෙන්නේ නිෂ්පාදන යන්ත්‍ර පිරිවැය නිෂ්පාදන යන්ත්‍ර පිරිවැය පදනම් මත නිෂ්පාදන යන්ත්‍ර පිරිවැය පදනම් මත මොකක්ද ඒක පදනම යනුපාතය නිෂ්පාදන යන්ත්‍ර පිරිවැය තියෙන්නේ බිඳු ටික කැපුවොත් 4ට 2 4ට 2 තව කුඩා කරන්න 2ට 1 තියෙනවා එතන 2ට 1 අනුපාතය ගන්න 2ට 1 අනුපාතය එහෙනම් 543 න් බෙදන්න 543 න් බෙදන්න 1යි 3යි 24ට 8යි 180යි 180 න් දෙකක් 360ක් ගන්න 360ක් ගන්න 180 න් දෙකක් එතන 180යි දැන් අවසන් කරමු දැන් හරියට එකතු ආවනේ 540 යන්නේ 6යි 10යි 5යි 8යි 800යි 8යි 7යි 15යි 5යි 6යි 800යි 650 800යි 650 දැන් හරි 800යි 650 ඇවිල්ලා තියෙනවා හොඳයි ඔන්න ඔය දෙක තමයි විභාජන පත්‍රිකාව දෙක විභාජනත් එක්ක හදන්න තියෙන්නේ දැන් අපි ඊටු ටික අවසන් කරමු විභාජන පදනම් පැහැදිලිව දක්වමින් පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව නැත්නම් විභාජන පත්‍රිකාව හරි ඊළඟට සැකසුම් සහ බෝතල් කිරීමේ අංශ සඳහා පොදු කාර්ය අන්තර්ගහන අනුපාත හදන්න දෙක අන්තර්ගහන අනුපාත ඉස්ලාම සැකසුම් එකේ අපි හදනවා සැකසුම් එකේ පදනම දීලා තියෙනවා ඔව් මෙතන නිෂ්පාදන අංශවල පොදු කාර්ය යන්ත්‍රපය පදනම මත අන්තර්ගහණය කරයි එහෙනම් අන්තර්ගහන පද එකපාර ලියලා ආදේශ කරා නම් හරිය නේද ඇස්සමේන්තුගත මුළු පොදු කාර්ය ඇස්සමේන්තුගත යන්ත්‍රපය right දැන් මේව ආදේශ කරමු එතන හරි සැකසුම් එකේ කීයද සැකසුම් එකේ ආදේශ කරන්න 10 වලින් 800යි මොකද යන්ත්‍රපයනේ යන්ත්‍රපය පද යන්ත්‍රපය සැකසුම් එකේ තියෙනවා නිෂ්පාදන යන්ත්‍ර පිරිවැය. අමෙතන යන්ත්‍රපය කාලච්ඡය සඳහා යන්ත්‍රපය සැකසුම් එකේ 100ක්. රුපියල් 8යි. යන්ත්‍රපයක රුපියල් 8යි. යන්ත්‍රපයක. ඊළඟට හදන්න බෝතල් කිරීම. බෝතල් කිරීම කියන අංශයේ ඇස්සමේන්තුගත මුළු පොදු කාර්ය පිටාවේ 650. යන්ත්‍රපයත් ඒකෙන් චෙක් කරගන්න දෙකේම එකම අනුපාතන හදන්න තියෙන නිසා එකපාරක් අනුපාත ලියගන්න ඇති මේකටම ආදේශ කරන්න යන්ත්‍රපය බෝතල් කිරීමේ තියෙනවා අපිට 65ක් හතරම බෙදනවා රුපියල් 10යි යන්ත්‍රපය
දැන් කොච්චර කරත් අර බෙදුනට පස්සේ සාමාන්‍ය හොඳටම බෙදෙන ඉලක්කම් තමයි දෙන්නේ විභාගනේ. ඒ නිසා ටිකක් අර දශම එනවා නම් කැරකෙනවා නම් නේද? ටිකක් ආපහු හිතන්න වෙනවනේ. මේවා උත්තරට හැමදාම ඇවිල්ලා තියෙන උත්තර. දැන් කැල් එකක් දුන්නත් මෙහෙම උත්තර තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒකත් හරි. දැන් බලමු එහෙනම් අපි අබ බීම් බෝතලයක නිෂ්පාදන පිළිවෙල අංක 3. නිෂ්පාදන පිළිවෙල අබ බීම් බෝතලයක නිෂ්පාදන පිළිවෙල. අබ බීම බෝතලයක නිෂ්පාදන පිළිවෙල කියන හදාගන්න. මේක දීලා තියෙන ටික ඉස්සලා ගන්න ඍජු පිළිවෙල. අමුද්‍රව්‍ය මේක පල්ලයට හදන්න තියෙන මෙතන හදන්න. අපිට විනාඩි සාමාන්‍ය 36ක් තමයි මේ ප්‍රශ්නය සඳහා වෙන් වෙන කාලය. දැන් විනාඩි 36ක් නෑ නේද? සම්පූර්ණ ප්‍රශ්නෙටම 36නේ. ලකුණු 40 කෑල්ලටම 36නේ. එතන මේක ලකුණු 20යි කියන්නේ විනාඩි 18යි එන කාලේ. විනාඩි 18න් මේක ඉවර කරන්න. සම්පූර්ණ ඉවර කරන්න. හරි? අඹ බීම බෝතලයක නිෂ්පාදන පිළිවෙල. ඒකට ඉස්සලාම අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය රුපියල් 5යි. පොඩි නැත්තම් තියෙන රුපියල් 5යි ඍජු අමුද්‍රව්‍ය. ඍජු සමය මේ ඍජු සමය එවිලා 5යි. ඍජු අමුද්‍රව්‍ය 6:40. ඍජු සමය 5යි. ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය 40යි 11යි. 11යි 40. දැන් නිෂ්පාදන පොදුකාරයට. නිෂ්පාදන පොදුකාරය සැකසුම් අංශේ මේක මිනිත්තු 12යි මේක හදන්නේ මිනිත්තු 12යි. අපිට පැයකට රුපියල් 8ක් යනවා. එහෙනම් මිනිත්තු 12කට කීයක් යනවද කියලා කොහමද වෙන්නේ? මෙන්න මෙහෙම හදන්න. සැකසුම් අංශේ මේ අබ බීම් බෝතලේ හදන්න පැයකට යන්නේ යන්ත්‍ර පැයකට රුපියල් 8ක් යනවා. යන්ත්‍ර පැයක රුපියල් 8යි. හැබැයි මේක කියලා තියෙන මිනිත්තු 12යි. මිනිත්තු 12යි. 12 සරක් 5 60යි. 8 බෙදීම 5 කියන්නේ කීයද? 1යි 5යි 36යි. 1 7 60යි. ඉතින් 1 7 60ක් එනවා සැකසුම් අංශයෙන් පොදුකාරය. සැකසුම් අංශයෙන් පොදුකාරය ඉන්නේ 1 7 60යි. ඊළඟට බලන්නකො බෝතල් කිරීමේ අංශේ. බෝතල් කිරීමේ අංශේ මේක හදන්නේ මිනිත්තු 6යි. පැයකට කීයක් එනවද? යන්ත්‍ර පැයකට 10ක් එනවා. යන්ත්‍ර පැයකට රුපියල් 10ක් ගියාට අපිට දෙන්නේ මිනිත්තු 6න් මේක බෝතල් කිරීමේ අංශේ හදන මිනිත්තු 6න්. ඒතර 60න් 6න් වැඩි කරන්න ඕනේ. 10 වරක් 6යි 6ට 6 කැපෙනවා හරියටම රුපියලයි. හරියටම රුපියලයි එතනින් පොදුකාරය වැටෙන්නේ. රුපියලයි. හරි. එහෙනම් අපිට දැන් පුළුවන් නේද? අබ බීම් බෝතලයක නිෂ්පාදන පිළිවෙල හොයාගන්න. මේ කියන්නේ නිෂ්පාදන පිළිවෙල කියන්නේ. වහන්න එපා යට දෙමු. නිෂ්පාදන පිළිවෙල. 6යි 10යි 2 3 4 රුපියල් 14. අබ බීම බෝතලයක නිෂ්පාදන පිළිවෙල රුපියල් 14. හොඳයි ඇවිල්ලා තියෙනවා. රුපියල් 14යි. රුපියල් 14යි අබ බීම බෝතලයක නිෂ්පාදන පිළිවෙල. ඔව් දැන් ඊළඟට අහන්නේ මොකද්ද? අබ බීම් බෝතලයක අයවැයගත විකුණුම් මිල. ඔව් කොහොමද විකුණුම් මිල හොයන්නේ? දැන් නිෂ්පාදන නොවන පොදුකාරය තියෙනවා 300ක්. එක් භාණ්ඩයේ විකුණුම් මිල මත ලාභය 20%යි. ඔව් දැන් මේක අපිට නිෂ්පාදන නොවන එකත් එකතු කරලා තමයි ලාභය හොයලා විකුණුම් මිල දාන්න තියෙන්නේ. එහෙනම් මේක එකතු කරන්නේ නිෂ්පාදන නොවන පොදුකාරය. නිෂ්පාදන නොවන පොදුකාරය. නිෂ්පාදන නොවන පොදුකාරය. නිෂ්පාදන නොවන ස්ථාර පොදුකාරය 300ක් තියෙනවානේ. ඒතර 300 අපි හදන ගානේ බෙදන්න වෙනවා නේද? නිෂ්පාදන නොවන පොදුකාරය 10 වලින් 300ක් තියෙනවා. අපි කීයක්ද හදන්නේ කියලා මතකද ඉස්සල්ලා තිබ්බා මේක. ඔව් මෙතෙන් වසර කාලය සඳහා ඒකක 50000ක් ක්‍රියාකාරී මට්ටමේ මුලම ඡේදය බලන්න. ඒකක 50000ක් 10 වලින් 50යි එතන. 50යි. රුපියල් 6ක් එතන යනවානේ. රුපියල් 6ක්. නිෂ්පාදන නොවන පොදුකාරය ගන්නේ නිෂ්පාදන නොවන අතව විචල්යක් තියෙනවා. ඒකත් ගන්න වෙනවා. විචල්ය දෙන එකත් ගන්න වෙනවා. හරි. මේ මං හෙව්වේ නිෂ්පාදන නොවන ස්ථාවර පොදුකාරය 300ක් ගිහිල්ලා තියෙන්නේ ඒකක 50000ක් හදන්න. 350 බෙදුවා නම් හරි 10 වලින් රුපියල් 6යි.
මේ නිෂ්පාදන නොවන පොදුකාරය ස්ථාවර ටික. ස්ථාවර ටික. ඒ කාරණේ එතකොට මේකෙන් පේනවනේ විචල්නය. විචල්නයක් තියෙනවා නිෂ්පාදන නොවන. ඉතින් නිෂ්පාදන නොවන විචල්න පොදුකාර රුපියල් 4යි. රුපියල් 4ක් තියෙනවා. දැන් පුළුවන් අපිට මුළු පිරිවැය හොයාගන්න. මුළු පිරිවැය. මුළු පිරිවැය. දැන් නිෂ්පාදන පිරිවැයට නිෂ්පාදන නොවන වියදම් එකතු වෙලා තමයි මුළු පිරිවැය හැදෙන්නේ. මුළු පිරිවැය 24යි. මුළු පිරිවැය රුපියල් 24යි. අඹ බීම බෝතලයක මුළු පිරිවැය රුපියල් 24යි. මුළු පිරිවැය රුපියල් 24යි. දැන් බලමු අපි කොහොමද විකුණුම් මිල ගන්න කියලා. මේක ප්‍රතිශතය කොහොමද තියෙන්නේ? එක් භාණ්ඩයේ විකුණුම් මිල මත ලාභාන්තික සිරිස විකුණුම් මිල මත. ඒතර විකුණුම් මිල මත 20යි කියන්නේ. විකුණුම් මිලට 20යි කියන්නේ මේක පිරිවැයනේ දැන් අපි දන්නේ මුළු පිරිවැය නේද? පිරිවැයට බලන්න මේක 5 එකයි නම් 4 එකයි නේ. 4 එකයි. පිරිවැයට 4 එකක් ගන්න. මුළු පිරිවැය 24යි. ලාභය 4 එකයි කියන 6යි. විකුණුම් මිල රුපියල් 30යි. විකුණුම් මිල 30යි. දැන් ලාභය දෙන්න තියෙන විකුණුම් මිල මතනේ. ඒතර විකුණුම් අපි 100යි කියලා උපකල්පනය කරමු. මේ 100 ඇතුලේ ලාභය තියෙනවා 20ක්. එහෙනම් පිරිවැය 80යි. පිරිවැය 80යි. තේරුණාද? ඒ කියන්නේ 100ට විකුණන භාණ්ඩය ඇතුලේ 100ට විකුණන භාණ්ඩය ඇතුලේ 20ක් ලාභ තියෙනවා නම් හදන්න කියන තියෙන 80ක් නේ. එහෙනම් අපි ගාව තියෙන්නේ මේ මුළු පිරිවැයනේ 24 කියන්නේ. අපි ගාව තියෙන පිරිවැය 80. 80 මෙච්චර නම් ලාභය නම් ඉතින් 20ෙන් වැඩි කරන්න. විකුණුම වල ගෙලිම 100ෙන් වැඩි කරන්න. ලාභය හොයාගත්තොත් මේ දෙවරක් 4යි. ඉතින් අපි 4ෙන් බෙදමු. 4ක් 6යි. මේ ලාභය. කෙලිම විකුණුම හොයාගන්න පුළුවන් මෙහෙමනේ. 24 කියන්නේ පිරිවැය 80ට විකුණුම මිල 100 කීයද කියලා මම හදන්න පුළුවන්. 8වරක් 3යි රුපියල් 30යි. පාක්කර එකක් හොයාගත්තා නම් ඊළඟට යන්න පුළුවන්. එහෙනම් විකුණුම මිල රුපියල් 30යි. ඒවැ ගොඩාක් කලාට අර දත් උත්තරවලට ලකුණු දීලා තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. හරි? දැන් මෙතන උනත් අර වැඩි කරන එක බලනවා. 60න් 12න් වැඩි කරලා අරන් තියනවාද? 60න් 6න් වැඩි කරලා අරන් තියනවාද? ඒකේ අර අන්තර්ගහන අනුපාතය තත්වයකට ලකුණු දෙන්න කියනවා. මේකට 1 ලකුණක්, මේකට 1 ලකුණක් දෙනවා. මේ දෙක නිකල් වෙනවලත් 1 ලකුණක් දෙනවා. හරිද? මේ ලකුණු කොහොමවත් ගන්න පුළුවන්? උත්තර හැදුවේ නැතත් ඒක දීලා තියෙන නිසා ඒ ලකුණු කොහොමවත් හැමෝටම එනවා. මේකේ උනත් Tamanට ආවේ මොන උත්තරේද? මේ කෑල්ල දාලා තිබ්බොත් 60න් 12 ගන්න ඕනේ. ඒක තේරෙන්න එපා. පැයකට මෙච්චරයි නම් විනාඩි 12කට මෙච්චරක් වෙනවා කියන එක නේ. මේකේ මොන උත්තර ආවත් Taman වැඩි කරලා තිබ්බොත් ඒ ලකුණු දෙක අනිවාර්යෙන් හම්බ වෙනවා. අයිතම මොකක්ද අහලා තියෙනවා? අන්තිම එක ආයෙ කියන්න උනා 30 ගත්ත හැරි වෙන්න ඇතිනේ. ඔව් අන්තිම එක මෙහෙමයි. දැන් අපි නිෂ්පාදන පිරිවැය හොයාගෙන තියෙනවා මේ විදිහට. ඒකට නිෂ්පාදන නොවන පිරිවැය එකතු කරපුවම තමයි මුළු පිරිවැය හැදෙන්නේ. දැන් විචාල පිරිවැය ඒකයක් සම්බන්ධ වෙනම දීලා තියෙන නිසා දැන් රුපියල් 4 ප්‍රශ්නයක් නැහැ නේ කොහොමද? දැන් ස්ථාවර පිරිවැය 300ක් දීලා තියෙනවා 10 වලින්. 300 ලක්ෂ 9 කියන 300යි. ඒක හදපු එක ගානේ බෙදන්න. ඊළඟ දෙකට තියෙනවා. ඊළඟ ක්ලාස් එක දෙකට තියෙනවා. එතකොට දැන් මේකේ ඒකක 50ක් හැදුවේ 10 වලින් 50ක් හැදුවේ. එතකොට 350න් බෙදුවා. ඒකක ස්ථාවර පිරිවැය 6යි. එතකොට තමයි මෙතනින් මුළු පිරිවැය එන්නේ. මේ මුළු පිරිවැය ගත්තා. දැන් ලාභ ගන්න කියන්නේ කොහොමද? ලාභය ගන්න කියන්නේ මේක තියෙනවා. ඒකේ විකුණුම් මිල මත ලාභාන්තිකය. විකුණුම් මිල මත. විකුණුම් මිල මත කියපුවාම විකුණුම් මිල මත අපි දන්නේ නැහැ නේ පිරිවැයනේ දන්නේ නේ. මේක අපි පංගු කරා දැන් විකුණුම් මිලට සිරිස් එකේ 5න් පංගුවක්. ඒක පිරිවැයට හරවපුවාම 4ෙන් තමයි. පිරිවැයට හරවපුවා 4ෙන් තමයි. 4 එකේ ආයි පස්සේ 5 එකක් වෙන්නේ නේ. එතකොට පිරිවැයට 4 එකක් ගත්තා නම් විකුණුම් මිලට 5 එකකට සමාන වෙනවා. දැන් බලන්න පිරිවැයට 4 එකක් ගන්න මේ. 4ෙන් බෙදපුවම 6යි. දැන් විකුණුම් මිල 30යි නම් 30ට 5න් කීයද? 30ට 5න් එක 6යි. ඉතින් විකුණුම් මිල දන්නේ නැතුව 5න් ගන්න බෑ. ඒ නිසා අපි පිරිවැයට 4 එකක් ගත්ත නැත්නම් මේ මතක ගන්න. විකුණුම් කියන්නේ මුලින් කියවෙන්නේ විකුණුම් 100යි. ඒක ඇතුලේ ලාභය 20ක් තියෙනවා. ඒතර පිරිවැය 80යි. 100ට විකුණන එක ඇතුලේ 20ක් ලාභ තියෙනවා නම් පිරිවැය කියලා තියෙන 80යි. අපි දන්නවා 24 කියන එක නේ. 24 කියන්නේ පිරිවැය 80. ලාභය නම් වැඩි කරන්නකෝ 20ෙන්.
කැපෙනවනේ මේ 4. ඒක තමයි 4ෙන් බෙදුවේ. 24 බෙදීම 4 6යි. නැත්තම් මෙහෙම එකපාර විකුණුම් හොයාගන්නත් පුළුවන්. පිරිවැය 24 කියන්නේ 80 නම් විකුණුම් මිල 100 කීයද? 8 වරක් 3යි 3 වරක් 10යි. එතකොට විකුණුම් මිල කෙලින්ම එනවා. ඒතර ලාභය හොයාගන්න පුළුවන්. නේද? හරි. එතකොට දැන් මම කියන්නේකි මේක ලකුණු දෙන විදිහ මේ උත්තර වැරදුනාට කලබල වෙන්න ඕනේ නැහැ. ඊළඟට ඔයාගේ නිෂ්පාදන පිරිවැය මෙතන ගන්නවනේ ලාභ හොයන්න. මෙතන ගන්නවනේ. ඒ ගන්න එකට ලකුණක් දෙනවා. 24 ආවේ නැත්නම් ලකුණ දෙනවා. 24 ආවේ නැත්නම් Tamanට මොකක් හරි උත්තරයක් මේ විදිහට දාන්න ආවිල්ලා මේ පියවර ටික අනුගමනය කළා. මෙතන උත්තරයක් එන්න ඇතිනේ මොකක් හරි එක. ඒ උත්තරේට ලකුණක් දෙනවා. බෝනස් ලකුණු හම්බෙයි. ඊළඟට අරකේ මේ ලාභය හොයන එකටත් එහෙම තමයි. ලාභය හොයන එකටත් මේ 6 ආවේ නැත්නම් ඔයාට ලකුණක් හම්බෙනවා. අර ප්‍රතිශතය මේ විදිහට කරකොල ගන්න ඕනේ ඉතින් මේ මේක ගන්න ඕනේ 4න් පංගු ගන්න ඕනේ. ඒක ගත්තොත් වෙන උත්තරයක් ආවත් ලකුණු දෙනවා. හරිද? ඒතර ඒකේ ලකුණු 3ක් වෙන් කරලා තියෙනවා. තව එක තැනක ලකුණක් දීලා තියෙනවා මොකද යාලා 4යි 6යි. මේ දෙක. මේකටත් ලකුණක් දීලා තියෙනවා. ඒක නම් ඉතින් මේ ඒ උත්තර මෙන්න වෙනවා. ඒ උත්තර වලට මම ලකුණු දීලා තියෙනවා. ඔය විදිහට ලකුණු මේ කෑලි දෙකට ලකුණු 6ක් හම්බෙලා තියෙනවා. 3යි 3යි ලකුණු 6ක් හම්බෙලා තියෙනවා ඒ කොටස් දෙකට විතරක්. හරි නේද? දැන් ඔය විදිහට තමයි ලකුණු දීලා තියෙන්නේ විභාජන පත්‍රිකාවට ලකුණු 10යි. විභාජන පත්‍රිකාවට 10යි. මේ අන්තර්ගහන අනුපාත වල උඩ මේ බලන්න ඒවා වැදගත් ඒවා දැනගෙන ඉන්න එක හොඳයි. අර ලදාගේ උඩ දැන් 800ට 800 යට 100 අපි ගත්තනේ. එතන 100 ලියුවොත් එක ලකුණයි. 800 ලැබුණා වගේ ගත්තොත් එක ලකුණයි. හරිද? ඒ කියන්නේ මේ 100 ගත්තොත් එක ලකුණ අන්තර්ගහන අනුපාතය. උඩ එක මොකක් දාලා හැදුවත් ලකුණු හම්බෙන්නේ. Tamanට ආපුත්‍රය දාලා හදන්න. දාපුත්‍රය දාලා හදන්න. ඒක ලකුණු දෙකයි. ඊළඟ අන්තර්ගහන අනුපාතත් එහෙමයි. 650ට 65. 65 කියන එකේදී වෙනස් උත්තර තිබුණ ලකුණු දෙන්නේ නැහැ. ඒක එහෙම තියෙන්න ඕනේ. මේකට Tamanට උත්තරේ දැම්මොත් ලකුණක් හම්බෙනවා. අනේකයි මම කිව්වේ සූත්‍ර ලියලා ආදේශ කරන්න ලකුණු 4 හම්බෙනවා. උත්තරේ වැරදුනා. ඒ වැරදි උත්තර දාලා ඉස්සරහට මේ ටික හදාගෙන ගියත් Tamanට එන මොනම උත්තරෙට මේ ලකුණු 6 ගන්න පුළුවන්. එසා කම්පා වෙන්න ඕනේ නැහැ. උත්තර වැරදුනා. හරියට ආවේ නැහැ කියලා. මේකේ ලකුණු එකක්වත් අඩු වෙන්නේ නැහැ. Tamanට ආපු උත්තර දාලා ප්‍රශ්න එක හදාගෙන ගියොත්. මේ විදිහට හැබැයි පියවර ටික නම් හරියට තියෙනවා. ඒක මම මේ පියවර විස්තරාත්මක හැදුවේ මේ විදිහට පිළිවෙලට හදන්න. ලකුණු සම්පූර්ණයෙන් ගන්න පුළුවන් තමන්ගේ උත්තර වැරදුනා. හරිනේ? එහෙනම් තාම අපිට ඉතුරු වෙලා තියෙන අභ්‍යාස දෙකක් මම මේ කාට ගොඩක් හිමීට හැදුවේ. හරි? 19 වෙනි ප්‍රශ්නේ 2019 එක 20 වෙනි ගැටලුව 2020 ගැටලුව. අපි ඒක ඊළඟ දවසේ කතා කරමු. අපි දෙකට තමයි ඊළඟ පන්තිය තියෙන්නේ. හරි ඒක අපි අලුත් ප්‍රශ්න ටිකක් තියෙන එකෙත්. ඒ නිසා හැමෝම සම්බන්ධ වෙන්න. ප්‍රශ්න 40ක් 50ක් කොහොමද සාකච්ඡා කරන්නේ. එහෙනම් දැනට අතර කරමු. හතද සර්. මේ කියන්නේ මොකද්ද? හතද කියලා අහන්න. 0.7 කියන්නේ මොකද්ද? ඔව් 7 පේපර් එකේ. පේපර් එක 7. 7 වෙනි එකේ 19 ඉඳන් හදන්න තියෙනවා. ඒක ඒතකොට ඒකේ කොස්ටින් තියෙනවා, ආන්තික පිරිවැය, ආයෝජන තියෙනවා ඔක්කොම තියෙනවා. කලවමේ තියෙනවා. ඒ ටික හදමු. දෙකේ දා සම්බන්ධ වෙන්න.